ආයුබෝවන් දරුවනේ අද අපි පටන් ගන්න යන්නේ 11 ශ්‍රේණිය පාඩම් මාලාවට අදාළව මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන පාඩම. මේ පාඩමේ ඔබ හොඳින් අධ්‍යයනය කළොත් එහෙම නැත්නම් මේ වීඩියෝ ඔබ සම්පූර්ණයෙන්ම බැලුවොත් ඔබට පුළුවන් වෙනවා මේ පාඩම අවසානයේදී මධ්‍ය ලක්ෂ ප්‍රමේය හා එහි විලෝමය අවබෝධ කර ගැනීමට ඒ වගේම මධ්‍ය ලක්ෂ ප්‍රමේය හා විලෝමයේ භාවිතයෙන් විවිධ ගණනය කිරීමට හා අනුමේය සාධනය කිරීමට ඔබට පුළුවන් වෙනවා. ඉතින් දුවේ පුතේ මා නැවත නැවතත් ඔබෙන් ඉල්ලා සිටින්නේ මේ ජ්‍යාමිතියේ පාඩම් ඉතා හොඳින් සීරුවෙන් එහි තියෙන කරුණු අවධානයෙන් ඔබ ග්‍රහණය කරගෙන ගැටලු විසඳීමකට යොදා ගන්නට කියලායි. ඉතින් පහසුවෙන්ම ඔබට මේ අවබෝධ කරගන්නට පුළුවන් වේවි එහෙම කළොත්. ඉතින් අපි බලමු එහෙනම් පළමුවෙන්ම මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ මොකක්ද කියලා. ඔන්න පුතේ මම ප්‍රමේය ලියලා තියෙනවා. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව ත්‍රිකෝණයේ ඉතිරි පාදයට සමාන්තර වන අතර දිගින් එම පාදයෙන් හරි අඩක් වේ. අපි බලමු මේක රූප සටහනක් ඇඳලා පුතේ ඔන්න ත්‍රිකෝණයක. අපි කතාව වාගේ මේක මතක තියාගමු. හරි ලේසි. ඔන්න ත්‍රිකෝණයක. මේ තියෙන ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ. එහෙනම් අපි ත්‍රිකෝණයේ පාද දෙකක මධ්‍ය ලක්ෂය තෝරගමු. ඔන්න පුතේ එක පාදයක මධ්‍ය ලක්ෂය. ඔන්න අනිත් පාදයේ මධ්‍ය ලක්ෂය. පැහැදිලිද? ඒක තමයි අපිට ඊළඟට තියෙන පුතේ. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ. මේ තියෙන ත්‍රිකෝණයේ පාද දෙකක මධ්‍ය ලක්ෂ. ඊට පස්සේ කියන පුතේ පාද මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව. ඔන්න යා කරන රේඛාව ලක්ෂ දෙක D. එතකොට ඒ යා කරන රේඛාව පුතේ මෙන්න මේ රේඛාව ගැන තමයි ඔය කියන්නේ. හරි? රේඛාව මෙන්න මේ රේඛාව DE කියන රේඛාව ත්‍රිකෝණයේහි දැන් පුතේ පාද දෙකක මධ්‍ය ලක්ෂ කිව්වහම පුතේ මේ ත්‍රිකෝණයේ පාද තුනක් තියෙනවානේ. තුනක් තියෙනවා නම් ඉතිරි පාදය කියලා කියන්නේ මෙන්න මේක. අන්න එයා ගැන කියනවා. ත්‍රිකෝණයේහි ඉතිරි පාදයට ඒ කියන්නේ මෙයා ඉතිරි පාදයට සමාන්තර වෙනවලු. ඒ කියන්නේ මේ පාදයයි සමාන්තර වෙනවලු. සමාන්තර වන අතර ඊළඟ තවත් එකක් ගුණයක් තියෙනවා පුතේ. දිගින් මෙන්න මේ පාදය මේ පාදයෙන් හරි අඩක් වෙනවලු. මේ පාදයෙන් හරි අඩක් වෙනවා. ප්‍රමේය කියන්නේ මේකයි. හරි සරලයි. අපි බලමු මේක සංකේත ඇසුරෙන් ලියන්න පුතේ. මොකද්ද තියෙන්නේ පුතේ? ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය කරන රේඛාව. ඒ කියන්නේ පුතේ රේඛාව කියලා කියන්නේ DE නේ. DE කියන රේඛාව සමාන්තර වෙනවා BC ට. ඔන්න අපි ඒක ලියනවා. DE කියන රේඛාව සමාන්තර වෙනවා මේ ලකුණ BC වෙනවා. හරි? දෙවෙනි එක අපි කිව්වේ පුතේ මේ A රේඛාව, ඒ කියන්නේ DE කියන රේඛාව BC වලින් හරි අඩක් වෙනවා. ඒ කියන්නේ BC බෙදීම දෙකක් වෙනවා. මෙන්න මේක තමයි පුතේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා කියන්නේ. අපි නැවතත් කියමු. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව එම ත්‍රිකෝණයේහි ඉතිරි පාදයට එම ත්‍රිකෝණයේ ඉතිරි පාදය කියන්නේ මේකනේ. එතකොට ඉතිරි පාදයට සමාන්තර හා එයින් හරි අඩක් වේ. ඔන්න ඔකයි මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් කියන්නේ. හරි. අපි චූටි ගැටලු ටිකක් බලමු පුතේ දැන්. මෙන්න තියෙන ප්‍රමේය කෙලින්ම භාවිතා කරලා අපි දැන් පොඩි ගැටලු ටිකක් හදමු. එක් රූපයේ දැක්වෙන එක්සි අගය සොයන්න කියලා කියනවා. එක් රූපයේ දැක්වෙන එක්සි අගය සොයන්න කියලා කියනවා. එතකොට දරුවනේ අපි මොකද කරන්නේ? දැන් ප්‍රමේය පාවිච්චි කරන්නයි හරි සරලව තියෙන්නේ. දැන් මේ පළවෙනි රූපය වලට තියෙනනේ පුතේ පළවෙනි රූපය. ඒතර පළවෙනි රූපයේදී ඔයාලට පේනවා ඇති
ත්‍රිකෝණයක් තියෙනවා. මේ තියෙන්නේ මධ්‍ය ලක්ෂ්‍ය ආකරණ රේඛාව. එහෙනම් මේ මධ්‍ය ලක්ෂ්‍ය ආකරණ රේඛාව ඉතිරි පාදයෙන් හරි අඩක් වෙනවා. එහෙනම් x ලගේ කීයද පුතේ? x ලගේ කීයද? 7.5 සෙන්ටිමීටර්. 7.5යි. අන්න ওই වගේ සරල ගැටලුවක් තමයි පුතේ අපි දැනගන්න. අර මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය අපිට හොඳට ඇහැට හුරු කරගෙන ඉතින් ගැටලු වලට උත්තර ලියන්නයි තියෙන්නේ මේකේ. හරි. එහෙනම් x ලගේ 7.5යි. හොඳයි. දැන් මෙන්න මේ ත්‍රිකෝණ ඊළඟ රූප සටහන දිහා බලන්න. හරි. ABC කියන ත්‍රිකෝණයක් තියෙනවා නේද? ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා. ඒකේ පුතේ මේ E හා D කියන්නේ මොනවද? මධ්‍ය ලක්ෂ්‍ය. මධ්‍ය ලක්ෂ්‍ය. E කියන්නේත් මධ්‍ය ලක්ෂ්‍යයක්, D කියන්නේත් මධ්‍ය ලක්ෂ්‍ය. එහෙනම් මෙන්න මේ රේඛාව මොකද වෙන්නේ? මේ BC පාදයෙන් හරි අඩක් තමයි 6යි කියලා කියන්නේ. එහෙනම් BC පාදයේ දිග කොච්චරද තිබිලා තියෙන්නේ? 12යි සෙන්ටිමීටර. හරි ලේසි ගැටලුවක් තියෙන්නේ. හරි. හැබැයි තේරුම් ගන්න ප්‍රමේය හරියට අවබෝධ කරගත්තොත් හරි ලේසි. හොඳයි. මේ බලන්න මේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණය පුතේ පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය තමයි P සහ Q කියලා කියන්නේ නේද? P හා Q කියන්නේ පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය. ඒතර පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය ආකරණ රේඛාව මේකෙන් හරි අඩයි. ඒ කියන්නේ පුතේ PQ වල දිග ඔයාලා දන්නවා 21යි කියලා. කිසිම කතන්දරයක් නැහැ නේද? මේ PQ වල දිග කීයද? 21යි. ඒ 21යි කියලා කියන්නේ දැන් x වලගේ හොයන්නනේ අපිට කියලා තියෙන්නේ. එහෙනම් 21යි කියලා කියන්නේ මේ හැබැයි අර මෙතන නම් x මෙතන නම් x වලගේ කෙලිම ගන්න. මෙතන හැබැයි තියෙන්නේ කාගේ අගේද 2x ඍණ 1 අගේ. ඒකයි මේකේ වෙනස තියෙන්නේ. චුට්ටි අර අපි දැන් ඔයාලා දැකලා ඇති විභාග ගැටලු වල ඔහොම තියෙනවා ඔයාලගේ අභියෝග තියෙනවා. ඒවා මහ ලොකු දේවල් නෙමෙයි ඔයාලට නේද? එහෙනම් පුතේ ඍණ 1 මෙහාට ගෙනිච්චොත් ධන 2 වෙනවා. එහෙනම් මේ පැත්තේ ඉතුරු වෙන්නේ 2x. 2x සමානයි ඍණ 1 මෙහාට ගියොත් ධන 2යි. එහෙනම් 22යි. එහෙනම් x වලගේ කීයද පුතේ? 11යි. දෙකින් බෙදනනේ. හරි. ඔන්න ඔය විදිහට අපිට මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය භාවිතා කරලා පුතේ ගැටලු විසඳන්න පුළුවන් කියලා කිව්වේ ඒකයි. හරි. අපි බලමු තව ගැටලුවක්. ඔයාලගේ අභ්‍යාසයේම තියෙන ගැටලු තමයි මම මේ හදන්නේ. මොකද ඒකට ඔයාලට ලේසි නැවත ඔයාලට බලන්න පුළුවන්. හොඳයි. දැන් එතකොට කියන පුතේ දී ඇති රූපේ xy හා z යනු mn nl හා lm පාදවල මධ්‍ය ලක්ෂ වේ. mn සමානයි සෙන්ටිමීටර 8යි, nl සමානයි සෙන්ටිමීටර 10යි හා lm සමානයි සෙන්ටිමීටර 12ක් නම් අපෙන් අහනවා xyz ත්‍රිකෝණයේ පරිමිතිය සොයන්න කියලා කියන්නේ. mn පාදයේ දිග පුතේ mn පාදයේ දිග කියන්නේ මේ පාදේ. මේ පාදයේ දිග 8යි. මේ පාදයේ දිග 8යි. අපි චුට්ටක් කොහොම දාගමු? ඔයාලත් හදන්න මාත් එක්ක. nl කියලා කියන්නේ 10යි. nl කියලා කියන්නේ 10යි. lm කියලා කියන්නේ කීයද 12යි. මේක 12යි. හරි. එතකොට පුතේ මේ xyz කියලා කියන්නේ මේ පාදවල මධ්‍ය ලක්ෂ්‍යද? එහෙනම් දරුවනේ මධ්‍ය ලක්ෂණ මේ ඔක්කොම මධ්‍ය ලක්ෂ. මධ්‍ය ලක්ෂ. එහෙනම් දරුවනේ මෙන්න මේ රේඛාවේ දිග කීයද? ZY වලගේ. 4යි. 4යි. බොහොම හොඳයි. 4යි. එතකොට පුතේ මේ පාදයේ දිග xy වල දිග කීයද? 6යි. 6යි. බොහොම හොඳයි. එතකොට ඒ වගේම xz වලගේ කීයද පුතේ? 5යි. 5යි. අන්න හරි. ප්‍රමේය පාවිච්චි කරනවා ඔයාලා දැන්. දැන් පුතේ එහෙනම් අපෙන් අහන්නේ මේ xyz ත්‍රිකෝණයේ පරිමිතියනේ. එහෙනම් අපි මේ ටික එකතු කරනවා නේද? 6 4යි 10යි 15යි. නේද? සිම්පල්. ඉතින් ඔය වගේ ගැටලු තමයි අපෙන් අහන්නේ විභාගෙත්. මහ ලොකු දේවල් නේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය භාවිතා කරන්න. ත්‍රිකෝණයක පාද දෙක මධ්‍ය ලක්ෂ්‍ය ආකරණ රේඛාව ඉතිරි පාදෙන් හරි අඩක් වේ. හරි ලේසි. හරි. ඊළඟට කියනවා ABCD චතුරස්‍රයේ AC හා BD විකර්ණ පිළිවෙලින් මෙහෙම වෙනවලු. මධ්‍ය ලක්ෂ්‍ය ආකිරීමෙන් ලැබෙන චතුරස්‍රයේ පරිමිතිය සොයන්නලු. දැන් මේකට රූප සටහනක් අඳින්න පුතේ. ඔයාලා හැමෝම අඳ ගන්න රූප සටහනක්. ඕනම චතුරස්‍රයක් අඳ ගන්න ABCD කියලා. ඔහොම එකක් අඳ ගන්න. ඔයාලා අභිමත එකක් අඳගත්ත හැකි ඈ. ABCD. ABCD චතුරස්‍රයක්. ඊට පස්සේ පුතේ AC විකර්ණය ඇඳගත්තා. BD විකර්ණය ඇඳගත්තා. AC විකර්ණය 15යි. මේක 15යි. ඊළඟට BD විකර්ණය 10යිලු. මේක දිග වැඩි වුණාට කමක් නැහැ. අපිට ගැටලු තේරුම් ගන්න තිබ්බ නේද? මේක 10යිලු. AB හා BC වල AB පාදයේ BC පාදයේ
මධ්‍ය ලක්ෂ්‍ය sorry AB මේ වල මධ්‍ය ලක්ෂ්‍ය කරන්න. මේ මෙතනත් මධ්‍ය ලක්ෂ්‍යයක් තියෙනවා. මේකෙත් තියෙනවා. මේකෙත් තියෙනවා. මේකෙත් තියෙනවා. මෙන්න මේ මධ්‍ය ලක්ෂ්‍ය ආකරන රේඛා ගැන තමයි මේ කියන්නේ. මෙන්න මේ චතුරස්‍රයේ පරිමිතිය තමයි හොයන්න තියෙන්නේ. රූප සටහන අඳගත්තනේ පුතේ? හරි. බය වෙන්න එපා. හදාගත්ත හැකි. හොඳ ළමයි වගේ මට කියන්නකෝ මම වෙන පාටක් ගන්නම්. රතු පානින් නැන්දේ නේද? හරි. දැන් හොඳ ළමයි වගේ කියන්නකෝ පුතේ. ඔයාලා කිව්වා නේද මෙන්න මේ දැන් මෙන්න මේ තියෙන ත්‍රිකෝණයක් නේද? මෙහෙම ත්‍රිකෝණයක්නේ. එතකොට පුතේ මේ ත්‍රිකෝණයේ මධ්‍ය ලක්ෂණය මෙතනයි තියෙන්නේ. මෙතනයි මධ්‍ය ලක්ෂ්‍ය තියෙන්නේ. එතකොට මේක ත්‍රිකෝණයක් නම් මේ තියෙන්නේ මධ්‍ය ලක්ෂ්‍ය ආකරන රේඛාව නම් මේ රේඛාවේ දිග කීයද? 5යි. 5යි. මේක 10 නම් මේක 5යි. ඒ විදිහටම හොඳ ළමයි වගේ කියන්න මේක 10 නම් මේ පාදයේ දිග කීයද? 5යි. ඒකත් 5යි. හරි ලේසි. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. එතකොට දරුවනේ මෙන්න මේ පාදයේ දිග කීයද? 7.5යි. ආයෙනම් මේකත් 7.5යි නේද? එහෙනම් දැන් එනම් මේ චතුරස්‍රයේ පරිමිතිය කියලා කියන්නේ දරුවනේ මෙන්න මේ හතර එකතුව 5යි 5යි 10යි 15යි. එහෙම නැත්නම් මේ විකර්ණ දෙකේ එකතුවට සමානයි කියලා අපිට පෙන්වන්නත් පුළුවන්. ඔන්න බව පෙන්වන්නත් පුළුවන් ඕන නම් ඈ. හොඳයි. කමන්න ලියා ගන්න 5යි 5යි 10යි 7.5 15යි 15යි 10යි 25යි. එහෙනම් චතුරස්‍රයේ පරිමිතිය සෙන්ටිමීටර 25යි. හොඳයි. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය පැහැදිලි. මොකද්ද මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය මත්තකෙන් කියන්න පුළුවන් වෙනවා. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය ආකිරීමෙන් ලැබෙන රේඛාව ඉතිරි පාදයෙන් හරි අඩකට සමාන හා සමාන්තර වෙනවා. පැහැදිලි හැමෝටම කියන්න පුළුවන් වෙන්න ඕන මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය මතකයෙන් කියන්න පුළුවන් වෙන්න ඕන. ඒ තරම් වැදගත් මේක. හරි. අපි එහෙනම් ඊළඟට බලමු පුතේ. තව ගැටලුවක් තියෙනවා. ටක් අර වර්ගඵලය සමාන වෙන බව පෙන්වන්න තියෙන්නේ නේද? අපි බලමු ABC ත්‍රිකෝණයේ AB හා AC පාදවල මධ්‍ය ලක්ෂ්‍ය පිළිවෙලින් PQ වෙනවලු. මේකයි මධ්‍ය ලක්ෂ්‍ය. පේනවනේ රූප සටහනේ නේද? මධ්‍ය ලක්ෂ්‍ය PQ නම් PBC ත්‍රිකෝණයේ ඒ කියන්නේ පුතේ මෙන්න මේ PBC කියන ත්‍රිකෝණය පේන්න තියෙනවනේ. ඊළඟට BQC කියන ත්‍රිකෝණය ඒ කියන්නේ මෙයා. BQC කියන ත්‍රිකෝණය මේක. BQC කියන ත්‍රිකෝණයේ ත්‍රිකෝණවල වර්ගඵලය සමානයි කියලායි පෙන්වන්න තියෙන්නේ. වර්ගඵලය සමානයි කියලායි පෙන්වන්න තියෙන්නේ. වර්ගඵලය සමාන බව පෙන්වන්න. වර්ගඵලය සමාන බව පෙන්වන්න. හරි අපි කරමු බලන්න. දැන් මේකට චූටි දැන් මේ වගේ එකක් අපි කියනවා අනුමේයක් කියලා. මේක අපි හදනකොට පුතේ අපි දැන් මේකේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය අපිට ඇහැ ගහ ගන්න බෑනේ. දැන් හැබැයි ඇහැ ගහ ගන්නකොට අපිට මෙතන මෙන්න මේ P හා Q අපිට පේනවා මධ්‍ය ලක්ෂ්‍ය කියලා නේද? P හා Q කියන එක මධ්‍ය ලක්ෂ්‍ය කියලා කියනවා. එහෙනම් අපි ඕක ටිකක් ඇඟට හුරු වෙන්න මෙන්න මේ විදිහට පොඩි නිර්මාණයක් කරගමු. තනි කෙලින් ඇද ගන්න බෑ මගේ චුට්ටක් ඇද වුණා. එතකොට PQ කියන එක යා කරන්න කඩේරකින් යා කරන්න පුතේ. යා කරගන්න රූප සටහන ඇඳගෙන PQ කියන එක යා කරගන්න. යා කරගත්තොත් ඔයාලට නිගමනය කරන්න පුළුවන් වෙන්නේ මොකද්ද? කියන්න හොඳ ළමයි වගේ. දැන් අපි අර ඉස්සෙල්ලා ගන්න ගැටලුව වල ප්‍රමාණාත්මකව ඒ කියන්නේ 5යි 10යි එක කිව්වේ. තව ඔයාලට මොකක් හරි මේකේ ප්‍රමාණත් වෙනත් අදහසක් යෝජනා කරන්න පුළුවන්ද මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය හැටියට? කවුරු හරි දරුවෙක් කියන්නේ PQ ට මොකද වෙන්නේ? දැන් PQ සමාන වෙනවා BC. PQ BC ට සමාන. සමාන නෑනේ දැන් ප්‍රමාණයක් සමාන ඒ වගේ දෙගුණ. වැඩි වෙනවා. වැඩි වෙනවා.
තවත් එක දැන් මධ්‍ය ලක්ෂ ප්‍රමේයයෙන් අපි ප්‍රමාණාත්මක විතරද දැනගත්තේ. ඒ කියන්නේ 5යි 10යි ඒ කියන්නේ එහෙම පංගු විතරද ගත්තේ. තවත් ගුණයක් ගත්තේ නැද්ද අපි? PQ සමාන්තරයි BC ට. අන්න හරි. PQ කියන රේඛාව පුතේ ඔන්න වැදගත්. PQ කියන රේඛාව සමාන්තර වෙන කාටද BC ට සමාන්තර වෙනවා. ඔන්න මාක් කරගත්තා අපි. ඒක අපි එළඹෙච්ච නිගමනයක්. ඒ නිගමනය එළඹුණේ මොකක් මත ඉඳගෙනද? මොකක් මත ඉඳගෙනද? මධ්‍ය ලක්ෂ ප්‍රමේය අනුව. අන්න වැදගත්. අපි ලියන්න ඕනේ ඒක. PQ සමාන්තර වෙනවා. PQ සමාන්තර වෙනවා කාටද? BC ට. අපි සමාන්තරයි කියලා ලියන්නේ ඔය වගේ ඉරි කෑලි දෙකක් ඇලට ගහනවා. හේතුව පුතේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ලියන්න ඔයාලා. මම ලියනවා කෙටියෙන් මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ඔයාලා ලස්සනට ලියන්න. මධ්‍ය ලක්ෂ ප්‍රමේය මාප්‍ර කියලා මම කෙටියෙන් ලියනවා. හැබැයි ඔයාලා ලියන්න මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා. මට මේ මවුස් එකෙන් තමයි මම මේ හැන්ඩල් කරන්නේ. ඒ නිසා ටිකක් අපහසුයි. හොඳයි. ඔයාලා ලස්සනට ලියා ගන්න පොතේනේ. හරි. PQ සමාන්තර වෙනවා BC ට. පුතේ දැන් ඔයාලා අහලා නැද්ද මේ අපිට පෙන්නලා තියෙන මේ PBC කියන ත්‍රිකෝණයයි BQC මේ වචන හොඳට දැන් තියෙන්න ඕන ළමයි. මේ ත්‍රිකෝණවල වර්ගඵල කතා කරන්නේ. එතකොට මේ ත්‍රිකෝණයයි පිහිටලා තියෙන්නේ කොහෙද? අපි මෙහෙම පාඩමක් කියලා දුන්නා නේද පුතේ? මොකද්ද මේ පාඩමට අපි කිව්වේ? මොකද්ද කිව්වේ? මේ ත්‍රිකෝණ දෙකේ මොකද්ද ලක්ෂණය පුතේ? කියන්න. ත්‍රිකෝණ දෙකේම ආධාරකයේ BC. බොහොම හොඳයි. එකම ආධාරකය. තවත් එකක් තියෙනවද පුතේ මේකේ? එකම ආධාරකය හා සමාන්තර රේඛා දෙක. එකම සමාන්තර රේඛා අතර තමයි මේ අන්න ඒ වාගේ ත්‍රිකෝණවල පුතේ වර්ගඵල සමානයි. අන්න එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා අතර පිහිටි ත්‍රිකෝණ බැවින් ඒක අපි ලියන්න ඕන. නමුත් මෙම ත්‍රිකෝණ එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා අතර පිහිටි බැවින් කියලා ලියා ගන්න. බැවින් PBC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි BQC ත්‍රිකෝණයේ වර්ගඵලයට වේ කියලා ලියනවා. ඔක තමයි බව පෙන්වන්න කියන කතන්දරය. අපි තර්ක කරලා, අපි ප්‍රමේයයන් භාවිතා කරලා, අපි ඉගෙනගත්තු දේවල් යොදාගෙන, අපි ඇහැ තමයි හොඳට තියෙන්න ඕනේ පුතේ. අපි ඉගෙනගත්තු දේවල් මේ රූපයෙන් අපි දකින්න ඕනේ. අපි ඉගෙනගත්තු දේවල් මෙන්න මේ තියෙන රූපයෙන්, ජ්‍යාමිතික රූපයෙන් අපිට පුළුවන් වෙනවනේ දකින්න. දැන් එතකොට අපි දැක්කනේ පුතේ මේකේ බලන්නකෝ. දැන් මේ PQ යා කරපුවාම අපි දැක්කා. ඒ කියන්නේ අපි ඇහැ නෙමේ. එතකොට මේ PQ කියන රේඛාව මේ BC කියන රේඛාවට සමාන්තරයි. එතකොට අපි හැබැයි මේක ඉලක්කයක් ඇතුව යන්නේ. වර්ගඵලයේ සමානයි ත්‍රිකෝණ. ඉතින් ත්‍රිකෝණවල වර්ගඵලයේ සමාන වෙන්න පුළුවන් අවස්ථා තියෙන්නේ පුතේ අර සමාන්තර රේඛා ආශ්‍රිත කතන්දරේ. ඉතින් එහෙම එතන අපේ හිතේ තියෙනවනේ. දැන් මගේ හිතේ තිබුණා එහෙම. මම මේකට තමයි ඔයාලට ගෙනියන්නේ. ඉතින් මගේ හිතේ තිබුණු නිසා ඔයාලත් ඒක හිතට ගන්න ඕන. එහෙම අරගෙන එහෙම අරන් යන්න ඕන. එතකොට අපිට තේරෙනවා ත්‍රිකෝණවල වර්ගඵල වෙන්නේ සමාන වෙන්නේ කොහෙන්ද අපි ඉගෙනගෙන තියෙන්නේ? එහෙම වෙන්නේ පුතේ එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා අතර පිහිටියොත්. එහෙනම් දරුවනේ මේ එකම සමාන්තර රේඛා අතර පිහිටන්න තමයි අපි මේ මධ්‍ය ලක්ෂ ප්‍රමේයයෙන් මේ සමාන්තර කතන්දරාවක් මෙතෙන්ට ඇදගත්තේ. ආන් එහෙමයි. ඉතින් අපි මේ අන්තයේ ඉඳගෙන පුතේ ආපස්සට එනවා. ආපස්සේ ඉඳලා ආය යනවා එහා කෙරවලට. ඉතින් මේ වාගේ ගමනක් තමයි මේ සාධනයේදී අපි කරන්නේ. තේරුම් ගන්න මම මේ පහදාගුවේ. හොඳයි. පැහැදිලිද මේ වැඩේ? හරි. අපි ඊළඟ එකට යන්. ඊළඟට පුතේ අපි බලමු මේ මධ්‍ය ලක්ෂ ප්‍රමේයයේ සාධනය කිරීම අපි කරන්න බලමු. හොඳයි. මධ්‍ය ලක්ෂ ප්‍රමේය අපි රූප සටහන ඇඳගමු. නැවත රූප සටහන ඇඳගන්න පුතේ. ඔයාලගේ රූප සටහන ඇඳගන්න. ABC මේ සමාන්තර ලකුණු දාගන්න එපා දැම්මම. පස්සේ දාගමු අපි. ABC කියන ත්‍රිකෝණය මධ්‍ය ලක්ෂ දෙක යාකරණ රේඛාව DE කියන විදිහට සටහන් කරගන්න. මේ F අකුරයි මේකයි සටහන් කරන්න එපා. ඒක පස්සේ එන එක. හරිද පුතේ? හරි සර්. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලාම ලියාගමු දත්තය.
මොනවද අපි මේ දැන් සාධනයේ විධිමත් සාධනය අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට මේක විධිමත් සාධනයක්. අපි සාමාන්‍ය ගැටලු සාධනය කරනකොට මෙහෙම ඕනේ නැහැ. අනුමේයන් හදනකොට මෙහෙමම ඕනේ නැහැ. නමුත් අපි මේ වගේ ප්‍රමේයක් සාධනය කරනකොට පුතේ මේ පියවරවල ටික අපි සටහන් කරන්න පුරුදු වෙන්න ඕනේ. එහෙනම් දත්තය කියලා ලියා ගන්න ABC ත්‍රිකෝණයේ මේ පේන්න තියෙන දේ ලියනවා පුතේ. එච්චරයි මා දත්තය කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. ABC කියන ත්‍රිකෝණයේ AB හා AC පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් D හා E වේ. හරි. ඊළඟට අපි ලියා ගන්නවා පුතේ සාධනය කළ යුත්ත. මොකද්ද සාධනය කරලා පෙන්වන්න ඕනන්නේ? ඒකට අපි කියන සාධනය කළ යුත්ත කියලා. ඒක අපි කෙටියෙන් ලියන සාකයු කියලා. සාධනය කළ යුත්ත කියලා කියන්නේ එතකොට මෙන්න මේ DE කියන රේඛාව සමාන්තරයි BC බව. මෙන්න මේ රේඛාවයි සමාන්තරයි කියලා පෙන්වන්න ඕනේ. හා DE කියන රේඛාව සමානයි BC බෙදීම 2යි. අපි අර දැන් ගැටලු හදන්න පාවිච්චි කරේ ඒක අපි දැන් මේ පෙන්නනවා. සාධනය කරලා පෙන්වන්නයි හදන්නේ ජ්‍යාමිතිකව. ඒක තමයි වැඩේ අපි. දැන් සාධනය කරලා පෙන්වන්න අපි දැන් මේ වැඩේට පුතේ උදව් වෙන වැඩක් තියෙනවා. නිර්මාණයක් අපිට තියෙනවා මෙතන. නිර්මාණයක් තියෙනවා. මොකද්ද දන්නවද නිර්මාණය? ඒ කියන්නේ මේ රූප සටහනෙන් අපිට මේ වැඩේ කරන්න බෑ. අපිට පෙන්වන්න ගන්න බෑ. ඒ නිසා පුංචි නිර්මාණයක් තියෙනවා. මතක තියාගන්න. මෙන්න මේ DE කියන රේඛාව දික් කරනවා. ඒ වගේම තවත් වැඩක් කරනවා පුතේ. BD ට සමාන්තරව මෙන්න මේ BD කියන රේඛාවට සමාන්තරව C හරහා රේඛාවක් අඳිනවා. මෙන්න මේ C හරහා රේඛාවක් අඳිනවා. දැන් DE කියන රේඛාව මෙහෙම දික් කරනවා. මේවා කඩේරි වලින් අඳින්නේ. DE කියන රේඛාව දික් කරනවා. ඒ වගේම මේ BD කියන රේඛාවට සමාන්තරව C හරහා මෙන්න මෙහෙම රේඛාවක් අඳිනවා. ඒ අන්දහම ලැබෙනවනේ ඡේදන ලක්ෂයක් මෙතන. ඒ ඡේදන ලක්ෂය F කියලා ලකුණු කරගන්නවා. අපි එක් කරමු. ඔන්න DE කියන පාදයට දික් කරා. ඊට පස්සේ C හරහා BD ට සමාන්තරව රේඛාවක් අඳිනවා. BD ට සමාන්තරව රේඛාවක් ඇඳලා. BD ට සමාන්තරව. ඒතර ලැබෙනවා F කියලා ලක්ෂයක්. ඒක F කියලා ලකුණු කරගන්න. හරි. ඔන්න ඔය විදිහේ නිර්මාණයක් අපි කරගන්නවා. හොඳයි. ඊට පස්සේ දැන් අපි සාධනයට යනවා. සාධනය කරන්නයි ලෑස්ති වෙන්නේ. දැන් දරුවනේ අපේ ටාගට් එක තමයි ඒ කියන්නේ මේකේ මෙන්න මේ රේඛා දෙක සමාන්තරයි කියලා පෙන්න ගන්න පුතේ අපි උත්සාහ කරන්නේ පළවෙනියෙන්ම මෙන්න මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් කියලා පෙන්න ගත්තොත් මේ අපිට අලුතෙන් ලැබුණු රූපය මේ කඩේරි වලින් නිර්මාණයත් එක්ක අපිට ලැබිච්ච රූපය චතුරාශ්‍රයන්නේ. මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් කියලා පෙන්න ගත්තොත් පුතේ අපිට පුළුවන් වෙනවා මේ රේඛා දෙක සමාන්තරයි කියලා පෙන්වන්න. මේ රේඛා දෙක සමාන්තරයි කියලා. ඒක තමයි අපේ පළවෙනි ටාගට් එක. එතකොට පුතේ බලන්නකෝ ඒත් එක්කම මේකේ අපි නිර්මාණය කරගත්තේ මෙන්න මේ රේඛාවයි සමාන්තර වෙන විදිහට. මේ රේඛාවයි සමාන්තරනේ. දැන් මේ අර කෙරවල පැහැදිලි වෙන්න ඕන. ඒකට මුල වෙනයි. ඉතින් ඒක තමයි තේරුම් ගන්න මේ ප්‍රමේයයන් සාධනය කරනකොට උපක්‍රමය ඒකයි. හරි. අපි දැන් මේක සමාන්තරයි කියලා පෙන්න ගන්න ඕනන්නේ. ඒකට අඩිතාලමක් විදිහට තමයි අපි මේ නිර්මාණය අපි හදාගන්නේ. මොකද්ද අඩිතාලම? මෙන්න මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් කරගන්නයි ලෑස්ති වෙන්නේ. ඒකට තමයි අපි නිර්මාණය අපිම නෙකරේ. ඒක කරනකොට අපි කරේ මොකද්ද? මේ රේඛාවයි සමාන්තර වෙන විදිහට තමයි මේක ඇඳේ. ඊට පස්සේ මේක නිකන් ඔහොම දික් කළා. හරි. ඊට පස්සේ පුතේ අපි කරන්න ඕනන්නේ දැන් මේක සමාන්තරාශ්‍රයක් කියලා පෙන්න ගන්න නම් මෙන්න මේ රේඛාවයි සමානයි කියලා පෙන්න ගත්තොත් චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන හා සමාන්තර වුණොත් ඒ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවනේ. අන්න ඒක තමයි අපේ ඉලක්කය. එහෙනම් පුතේ දැන් අපිට ඕනන්නේ අර ලොකු ඉලක්කයට කලින් මෙන්න මේ චූටි රේඛා දෙක සමානයි කියලා පෙන්න ගන්න. මේ චූටි රේඛා දෙක සමානයි කියලා පෙන්න ගන්නයි අපිට පළවෙනියෙන්ම ඕන වෙන්නේ. ඉතින් පුතේ මේ රේඛාවයි කියලා කිව්වත් එකයි මේ රේඛාවයි කියලා කිව්වත් එකයි. ඇයි මේ රේඛාවයි සමානයිනේ. ඒ නිසා අපිට මේක වෙනුවට මේක ගන්න පුළුවන්.
ඇයි දැන් මම මේක තෝරගත්තේ? ඒක තෝරගත්තේ පුතේ අපිට පාද දෙකක් සමානයි කියලා පෙන්වන්න නම් බොහෝ වෙලාවට පුතේ ත්‍රිකෝණ දෙකක ඒ අංග පිහිටියොත් අපිට ලේසි ත්‍රිකෝණ අංග සාම්‍ය පාවිච්චි කරන්න. ත්‍රිකෝණ අංග සාම්‍ය පාවිච්චි කරන්න. ඉතින් දරුවනේ මේ පාදේ තෝරා ගන්නේ නැතුව මේ පාදේ ගත්තේ ඒ හිලව්වට. ඇයි ඒ මෙයා පිහිටන්නේ මේ ත්‍රිකෝණයේ මෙයා පිහිටන්නේ මේ ත්‍රිකෝණේ. එතකොට අපිට ඕනන්නේ මුලින්ම මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න. මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න. එහෙනම් දැන් අපි සාධනයේදී පළවෙනි වැඩිමුරේ තමයි පුතේ මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කිරීම. මේ ත්‍රිකෝණ දෙක අංග සම කිරීම. එහෙනම් අපි ලියා ගන්නවා පුතේ ADE කියන ත්‍රිකෝණය හා CEF කියන ත්‍රිකෝණ වල. දැන් මේ අංග ටික ලියනවා. එතකොට අපිට අංග සමයි කියලා පෙන්න ගන්න පුළුවන් මේක. බය නැතුව ලියන්න. ADE ත්‍රිකෝණය හා CEF ත්‍රිකෝණවල දැන් මේ ඇස් ගෙඩි වලට හොඳට පේන්න පටන් ගන්නවානේ. AE කියන පාදය සමානයි මේක, ඊට පස්සේ මේ කෝණයයි මේ කෝණයයි සමානයි, ඊට පස්සේ මේ කෝණයයි මේ කෝණයයි සමානයි. ඇයි ඒකාන්තර කෝණනේ නේ? ඒකාන්තර කෝණ දෙකක් තියෙනවා. ඊට පස්සේ පාද දෙකක් තියෙනවා. කෝ පායටතේදී මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්වනවා. අපි ඒක ලියමු. එහෙනම් ඔන්න පළවෙනි එක හොඳට පොල් ගෙඩි වාගේ පේන එක ලියනවා. AE සමානයි EC. ලියා ගන්න හොඳ ළමා වාගේ AE සමානයි EC. හැම වෙලාවෙම හේතුව ලියන්න ඕන. අපි නිගමනයක ඒ නිගමනයට හේතුව ලියන්න ඕන. වරහන් ඇතුලේ ලියනවා. AC හි මධ්‍ය ලක්ෂ්‍ය E නිසා. AC වල මධ්‍ය ලක්ෂ්‍ය E දත්තයක් නේ අපි ඒකේ. හරි. ඒක ලියාගත්තා. ඊට පස්සේ ලියනවා පුතේ කෝණ දෙක. මොකද්ද කෝණ දෙක? මේ කෝණයයි මේ කෝණයයි සමානයි. ඒකාන්තර කෝණන්නේ නේද? මෙහෙම ඉසඩ අකුරක හැඩයන්නේ තියෙන්නේ. ඒක ලියමු අපි DAE කෝණය සමානයි ECF කෝණයට. හේතුව ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. හරි. ඊට පස්සේ අනිත් එක්කෙනා කවුද? මේ අපිට මේ ඒකාන්තර කෝණ යුගලය ගන්නත් පුළුවන්. මේ දෙක ලියන්න පුළුවන්. තව වර්ගයක් තියෙනවනේ වල ප්‍රතිමුඛ කෝණ කියලා. ඒක ලියමු අපි. AED කියන කෝණය AED කියන කෝණය සමාන වෙනවා පුතේ කාටද? CEFට. CEFට ප්‍රතිමුඛ කෝණ. දැන් පුතේ පාදයකුත් කෝණ දෙකකුත් සමානයි. එහෙනම් දරුවනේ මේ ත්‍රිකෝණ දෙක මොකද වෙන්නේ? අංග සම වෙනවා. අංග සම වෙනවා. ADE ත්‍රිකෝණය අංග සමයි CEF කියන ත්‍රිකෝණයට. මොකක්ද අවස්ථාව පුතේ? කෝණ පාද අවස්ථාව යටතේදී මේ ත්‍රිකෝණ යුගලය අංග සම වෙනවා. මේ ත්‍රිකෝණ යුගලය අංග සම වෙනවා. right. දැන් පුතේ මොකද කියන්නේ අපි? අපේ ටාගට් එකට යනවා. අංග සම කිරීම අරමුණුනේ මේ දෙකට සමානයි කියන්නේ. එහෙනම් අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමානයි. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන බැවින් මොකද වෙන්නේ? අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන බැවින් මොකද වෙන්නේ පුතේ? කියන්න. ඔයාලා කියන්න. දිනනවද තව? AD සමානයි CF. අන්න හරි. AD සමානයි CFට. AD සමානයි CFට. පුතේ දැන් මෙයයි සමානයි කියලා. දැන් අපේ ටාගට් එක මෙයයි සමානයි කිරීමනේ නේද? එහෙනම් දැන් අපි අමතර තර්කයක් දාන්න ඕනේ. අමතර තර්කයක් දාන්න. මොකක්ද අමතර තර්කය? කියන්න පුළුවන්ද? අපිට ඕනන්නේ මෙයයි සමාන වෙන. දැන් අපි කියන්නේ මෙයයි අපි පෙන්නවුවේ මෙයයි සමානයි. දැන් එහෙනම් මොකක්ද අපි කියන්න ඕනන්නේ? කියන්න ඔයාලා. මධ්‍ය ලක්ෂය D නිසා. අන්න හරි. දැන් ඔයාලට මධ්‍ය ලක්ෂය D නේ. එහෙනම් අපි නමුත් අපි යන්න අතරමැදි තර්කයක් දානවා පුතේ. ඔන්න දානවා. මොකද්ද? නමුත් AD කියන පාදය මේ අපි මෙයාට සමාන වෙච්ච පාදය මේ හොරා කවුද? මෙයාම තමයි. නේද? AD සමාන වෙනවා කාටද පුතේ? BDට. මෙයාව සමාන වෙනවා BDට. ඒක දත්තයක්. නමුත් අපි මේ වගේ අමතර තර්කයක් දානකොට නමුත් කියලා යොදවනවා. එතන නමුත් AD සමානයි BD.
දැන් එහෙනම් AD සමානයි CFට මෙයා සමානයි මෙයාට ඒ වගේම මෙයා සමානයි මෙයාට. එහෙනම් මොකක්ද එලිමන්ට් පුළුවන් නිගමනය පුතේ? එකම රාශිය මොකද වෙලා තියෙන්නේ පුතේ? රාශි දෙකකට සමාන වෙලා. එහෙනම් මොකක්ද වෙන්නේ? කවුරුද සමාන වෙන්නේ මේකේ? CF සමාන වෙන්නේ? සමානයි BD. ඔව් CF සමාන වෙනවා පුතේ කාටද? BDට. අන්න ඕක තමයි අපේ නිගමනයේ අවසාන නිගමනය. නේද? අවසාන නෙමෙයි. එක අවසානයක් ඕකේ. එක අවසානයක්. දැන් පුතේ මෙන්න මේ රේඛාවයි සමානයි කියලා ඔන්න පෙන්න ගත්තා. දැන් සමානයි කියලා පෙන්න. නමුත් අපි නිර්මාණයෙන් අපි කරලා තියෙන්නේ මොකද්ද? නමුත් අමතර දානවා තර්කය. ඒ රේඛා දෙක සමාන්තරයි. අපි ලියනවා. ඒ නිසා මොකද වෙන්නේ පුතේ? BCD කියන එක මොකද වෙන්නේ? BCFD කියන එක BCFD කියන්නේ මොකද්ද? සමාන්තරාශ්‍රයක් වේ. පාද දෙක සමාන හා සමාන්තර බැවින් කියලා ලිව්වත් කමන්නේ. සමාන්තරාශ්‍රයක් වේ කියලා කිව්වත් කෙලින්ම කමන්නේ. අවුලක් නැහැ. මේක සමාන්තරයි කියලා අපි අරන් තියනනේ පුතේ. ඒ සමාන්තර වෙච්ච පාද දෙක සමාන වෙලා තියෙනවා. ඒක චතුරස්‍රයේ නම් මොකද වෙන්නේ? සමාන්තරාශ්‍රයක් වෙනවා. හරි. දැන් සමාන්තරාශ්‍රයක් වුණු ගමන්ම ඔන්න අපේ නිගමන මේ නිගමන දෙකම ගහ ගන්න පුළුවන් පුතේ. හරි ලේසි. එහෙනම් මේ පාද දෙක සමානයි කියලා කිව්ව ගමන් මේ පාද දෙක සමාන්තරයිනේ දැන්. නේද? මේක සමාන්තරාශ්‍රයක් කියලා අපි නිගමනය කරපු ගමන්ම මේ පාදයයි ලේසියෙන්ම සමාන්තරයි කියලා පෙන්වන්න ඕනේ. පළවෙනි එකනේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් පුතේ ඔන්න අපේ පළවෙනි එක අපිට සාධනය කරලා පෙන්වන්න පුළුවන්. මොකද්ද? සමාන්තරාශ්‍රයක් නිසා DE කියන පාදය සමාන්තර වෙනවා කාටද? BCට. DE කියන පාදය මේ පාදය සමාන්තර වෙනවා BCට. දැන් හොඳ ළමයි වගේ කියන්නේ දැන් භාගයයි කියලා කියන්නේ කොහොමද? මේකෙන් භාගයයි කියලා කියන්නේ කොහොමද? කවුරු හරි කෙනෙක් මට යෝජනා කරන්න සර් මෙහෙම වෙනවනේ කියලා කියන්නේ. මං කියලා දෙනවා. ඔයාලා කියන්න. කවුරු හරි එක දරුවෙක් කියන්න. ඉතිරියක් කොහොමද කියන්නේ කියලා? කොහොමද වෙන්නේ? කතා කරන්න. දැන් පුතේ මේ BC පාදයයි මේ පාදයයි සමානයි නේද? DF පාදයට සමානයි නේද? හවුද නැද්ද? ඔයාලා කතා කරන්න නැත්නම් අහගෙන ඉන්න හිටියට වැඩක් නැහැ. මේ පාදයයි සමාන්තරද නැද්ද? මේ සමාන්තරනේ සමානද නැද්ද? සමානයි. BC පාදයයි මේ DF කියන පාදයයි මම මේ පෙන්නන එක බලන්නකෝ. BC පාදයයි DF පාදයයි දිගින් සමාන වෙනවා. ඇයි ඒ? සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද. එතකොට පුතේ අපි කිව්වනේ මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා කිව්වා. එහෙනම් මෙන්න මේ DE කියන පාදය සමාන වෙනවා කාටද? EF කියන පාදයට. මේ පාදයයි දිගින් සමානයි. ඒ කියන්නේ මේ E කියන්නේ පුතේ මේ DF වල මධ්‍ය ලක්ෂ්‍ය. එහෙනම් අපිට නිගමනය කරන්න පුළුවන් මේ DE කියලා කියන්නේ BC වලින් භාගයයි. හරි. අපි ඕක ලියමු මෙන්න මෙහෙම. DE සමානයි DF බෙදීම 2යි. DE කියලා කියන්නේ DF වලින් භාගයයි. ඇයි මේ පාද දෙක සමානයිනේ? අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග. හරි. ඒ නිසා අපිට ලියන්න පුළුවන් DF බෙදීම 2යි කියලා. DE කියලා කියන්නේ DF වලින් භාගයයි. හරි. දැන් නමුත් මේ DF කියන පාදය BCට සමානයිනේ. ඇයි ඒ සමාන්තරාශ්‍රයක සම්මුඛ පාදනේ? එහෙනම් අපිට ලියන්න පුළුවන් DE කියලා කියන්නේ මොකද්ද? මේ DF වෙනුවට දානවා BC. BC වලින් භාගයයි. හරි ලේසි. මහ ලොකු දෙයක් නෙමෙයි. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මධ්‍ය ලක්ෂ ප්‍රමේය සාධනය කරලා පෙන්වන්න. ඉතින් මේක අපිට ඔයාලට සාධනය කරලා පෙන්වීම විධිමත්ව කරලා පෙන්වන්න ඕන. ඔයාලත් කරලා බලන්න ඕන. මේ තුල ඔයාලට තියෙනවා පුතේ ගැටලු විසඳනකොට. ඒ කියන්නේ ජ්‍යාමිතියේ ගැටලු අනුමේයන් හදනකොට ඒ අනුමේයන් හදන්න යන ලොජික් එක තර්කණය ඒ කියන්නේ ගලා යාම හරියට මේක විස්තර වෙනවා. ඒ කියන්නේ අපිට ඕන ටාගට් එක කොහෙද? ඒකට අවශ්‍ය නිගමන ටික අපි
හදා ගන්න ඕන. ඒක අනුක්‍රමයක් අපි ළඟ තියෙන්න ඕන. දැන් මේක නම් අපි මෙන්න මේ පාද දෙක සමාන්තරයි කියලා කියන්නේ අපි සැලසුම් කරේ පුතේ මේක මේ සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්න. ඉතින් ඒක තමයි අපේ ඔළුවේ තිබුණේ. ඒකට ඒක සමාන්තරාශ්‍රයක් බව. එතකොට පුතේ අපි මේ පාදයට මේ පාදයේ සමාන්තර වෙන විදිහට ඇන්දේ මේ සියලු සැලසුම් කරන්නේ එහෙම. ඉතින් අන්න ඒ වාගේ පොඩි මේකේ තියෙන සැලසුමක්. ඉතින් මෙන්න මේ සැලසුම ඔයාලා හොඳට ඉගෙන ගන්න. එතකොට හැම වෙලාවෙම පුතේ අපි ජ්‍යාමිතිය ගැටලුවක් හදනකොට ඒ ගැටලුව හදන සැලසුම අපේ ඔළුවේ ඉස්සෙල්ලාම හදා ගන්න ඕනේ. ඔළුවේ හදා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි පුතේ අපේ ඔළුවේ ඒ විසඳුම් සැලසුම තියාගෙන තමයි අපි ගැටලුවට යන්නේ. එතකොට ඒකේ මුල මොකද්ද අග මොකද්ද කියලා අපි ළඟ තියෙන්න ඕනේ. ඔළුවේ තියෙන්න ඕනේ. සැලසුමක් කියන්නේ ඒකනේ අග මුල තියෙනවා. තියාගෙන තමයි අපි යන්නේ. එහෙම නැතුව හම්බ වෙන එක ලියන්නෙත් නැහැ. එහෙම කරන්නේ නැහැ. ඒකයි මේ ප්‍රමේය සාධනයේදී අපි ලබන ලොකුම අත්දැකීම. හොඳයි. අපි ඊළඟ අවස්ථාවට යන්. මෙන්න මේ ගැටලුව පුතේ චූටි ගැටලු ටිකක් තියෙන අපි හදමු. ඔයාලගේ අභ්‍යාසයේම ගැටලුවක් මම ගත්තේ. මෙන්න මේක ඇඳ ගන්නකො රූපසටහන. ඔයාලට තේරෙයි මේවා හදනකොට අපි කිව්වා ඉස්සරහට අපි පොඩි කාලයක් පැය දෙක තුනක් වැය කරලා එක නිවාඩු දවසක් අල්ලගෙන ජ්‍යාමිතිය ඔයාලා 10 ඉගෙන ගත්තා. දැන් මම මධ්‍යලක්ෂ ප්‍රමේයයත් උගන්වුවේ ඒකයි හේතුව විශේෂයෙන්ම. මේ ප්‍රමේයයත් ඔයාලට දුන්නට පස්සේ මේ ටික සේරම කැටි කරලා පුතේ අපි තව වෘත්ත ප්‍රමේයයන් ටිකක් තියෙනවා. ඒ වෘත්ත ප්‍රමේයයන් ටිකත් එකම එක දවසක අපි වැඩමුළුවක් දාලා අපි මේ ටික කවර් කරගමු. එතකොට ජ්‍යාමිතිය ගැටලු ටික හොද්දට ඔයාලට පුළුවන් වෙයි. බය නැතුව හදන්න පුළුවන්. සමහර ළමයි ජ්‍යාමිතිය ගැටලු හදනවා ආසාවෙන්, සමහර ළමයි හදන්නේ නැහැ. විවිධ ප්‍රවේශ තියෙනවා නේද? අපි ඔක්කොම එක ප්‍රවේශයකට එමු. හැම ළමයෙක්ම මේ ජ්‍යාමිතිය ගැටලුවට හුරු කරගමු. හොඳයි. P යනු ABC ත්‍රිකෝණයේ අභ්‍යන්තරයේ පිහිටි ලක්ෂයක් වේ. AP BP CP රේඛාවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් ZX Y වේ. මේ මධ්‍ය ලක්ෂ තියෙන්නේ මේ රේඛාවේ මේ රේඛාවේ මේ රේඛාවේ මධ්‍ය ලක්ෂ තමයි මේ තියෙන්නේ. පළවෙනිම තියෙනවා BAC කෝණය සමානයි XZY. BAC කියන කෝණය කියන්නේ පුතේ මෙන්න මේ කෝණය, මේ ශීර්ෂ කෝණය. මේ ශීර්ෂ කෝණය සමානලු මේ මධ්‍ය ලක්ෂය කරන මෙන්න මේකේ මෙන්න මේ කෝණයට සමානයි කියලා පෙන්වන්න ඕනේ. මරුනේ. හරි මේක හදමු. ඔයාලා ඇඳගෙන ඉවරද? සුපසරණ. කාට හරි දරුවෙකුට කියන්න පුළුවන්ද පළවෙනිම අපි මොකද්ද කරන්න කියලා? කාටද කියන්න පුළුවන්? මොකද්ද කරන්න ඕනේ අපි? හරි නේද? ලියාගෙන ඉවරනේ. පළවෙනිම පුතේ ඔයාලා කරන්න ඕනේ දැන් මේ මධ්‍ය ලක්ෂ්‍ය කොහොමද තියා මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය පේන්න දෙපැයි ඔයාලට. මධ්‍ය ලක්ෂ්‍ය මේ දැන් මේ ත්‍රිකෝණේ තියෙනවා රතු පාණින් අඳින්න රතු පෑර නැත්නම් පේන්නේ නැහැ. දැන් මේ ත්‍රිකෝණයේ තියෙනවා මේ ත්‍රිකෝණයේ තිබ්බට වැඩක් නැහැ. අපි මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය පාවිච්චි කරන්න බෑ. ඒ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය මොකටද සර් ගන්නෙ? කවුරුහරි තර්කයක් කරන්න පුළුවන්. දැන් එතන අන්න එහෙම දැන් සැලසුම ගහනවා කියලා කියන්නේ ඒක තමයි පුතේ. එතකොට පුතේ අපිට කියන්නේ BAC කියන කෝණය මෙන්න මේ කෝණය සමානයි මේ කෝණය මම ඇන්දොත් මේ රූපසරණ අවුල් වෙන නිසා අඳින්නේ නැහැ. මෙන්න මේ කෝණය සමානයි මෙන්න මෙතන සීර්ස් මේ සම්පූර්ණ කෝණයනේ. එතන මෙතන මේ සම්පූර්ණ කෝණයට යන්න කියන. එතන මේ සම්පූර්ණ කෝණය හැදෙන්නේ මේ කෝණේනුයි මේ කෝණේනුයි. ඒක එක පැත්තක් අත මේ කෝණයෙන් අපි කියන්නකෝ මේ කෝණයත් අපි ගමු. මේ කෝණය. එතකොට මේ චූටි ත්‍රිකෝණයේ ශීර්ෂ කෝණය හැදෙන්නේ පුතේ මෙන්න මේ පාදයට එක්ක. මං අඳින්නම්. කඩේරියෙන් අඳින්න වෙන්නේ. එතන මේ කෝණයත් එක්ක. එතකොට පුතේ මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා පෙන්න ගත්තා නම් හරි. මේ කෝණ ඔන්න සැලසුම කියන්නේ ඒකයි. මේ කෝණ දෙක සමානයි කියලා පෙන්වන්න නම් පුතේ මේ රේඛා දෙක සමාන්තරයි කියලා පෙන්න ගත්තොත් හරි. ඇයි ඒ අනුරූප කෝණ වෙනවනේ. F අකුරක හැඩේනේ මෙතන එන්නේ. මේ තියෙන්නේ F අකුරක හැඩේ. එතකොට මෙන්න මේ කෝණ දෙක අනුරූප කෝණ.
එහෙනම් පුතේ අනුරූප කෝණ සමාන වෙන නම් මෙන්න මේ රේඛා දෙක සමාන්තර වෙනවා. ඉතින් දෙයියෝ සාකි සමාන්තර වෙනවා නෙන්න. ඇයි මේ ඉසඩුයි එක්සුයි කියලා කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය. මධ්‍ය ලක්ෂ්‍ය. එහෙනම් මධ්‍ය ලක්ෂ්‍ය ආකරණ රේඛාව අපි ඉගෙන ගත්ත මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය හැටියට මේ රේඛාවට සමාන්තර වෙනවා. එහෙනම් පුතේ මේ රේඛා දෙක සමාන්තර නම් මේ කෝණ දෙක මොකද වෙන්නේ? සමාන වෙනවා. අපි ඒක ලියන්න ඕනේ. හරි. අඳින්න පුතේ එහෙනම් හොඳ ළමයා වගේ නිර්මාණයක් කරගන්න පුතේ. x z යා කරන්න යා කරලා කියනවා වලා යා කරලා කියන්න xz රේඛාව සමාන්තර වෙනවා කාටද? AB කියන රේඛාවට මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය අනුව යනවා. වරහන් ඇතුලේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය අනුව. ඔයාලා සම්පූර්ණයෙන් ලියන්න ඕන. මම කෙටියෙන් ලියන්නේ මත්‍ර කියලා. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය අනුව මොකද වෙන්නේ පුතේ? xz රේඛාව සමාන්තර වෙනවා කාටද? AB ට. AB ට. ඊට පස්සේ අපි කියනවා දැන් ඊළඟට අපි කියනවා BAZ කෝණය. BAZ කෝණය. BAZ කෝණය සමාන වෙනවා කාටද පුතේ? XZP ට. XZP ට. ඇයි ඒ? අනුරූප කෝණ. අනුරූප කෝණ. හරි. මේකයි සමාන වෙනවා අනුරූප කෝණ. රයිට්. ඒ වගේම අපි ලියනවා ආය තවත් වැඩක් කරන්න පුතේ. මෙන්න මේ රේඛාවයි යා කරනවා. අර ඒ දැන් ඔයාලගේ පෑන් එක තියෙනවා ඒ වගේම. දැන් අරමුණ තේරෙන්න ඕනේ. මගේ අරමුණ වාටත් එතකොට ඒක යන්න ඕන හිතට. හරි. මෙහෙම යා කරා. ඊට පස්සේ අපි මේකෙත් කියන පුතේ මොකද කියන්නේ? ZY කියන රේඛාව කියන්න ඔයාලා ඉතින් ටික ZY රේඛාව මොකද වෙන්නේ පුතේ? මොකද වෙන්නේ? ZY සමානයි. සමාන්තර වෙනවා කාටද? AC ට. right. අර විදිහෙමනේ නේද? AC. ඒකත් මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය අනුව. කියන්න මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. හරි. ඊට පස්සේ පුතේ අර විදිහෙම දැන් පුතේ අනුරූප කෝණ දෙකක් එතනත් ලස්සනට වැටුණානේ. ලියනවා. එහෙනම් ලියනවා මොකද්ද? CAZ කෝණය සමානයි කාටද? PZ. එහෙම නැත්නම් අපි ලියමු අනිත් අකුරු ලියන්නේ නේද? YZP ට. ඔය අකුරු මාරු වුණාට කමන්නේ. මැද අකුර මාරු කරන්න බෑ. කෝණය ලියනකොට නේද? අනුරූප කෝණ. අනුරූප කෝණ. right. දැන් මොකද්ද තර්කය පුතේ? දැන් පුතේ මේ කෝණයට මේ කෝණය සමානයි. මේ කෝණයට මේ කෝණය සමානයි. එහෙනම් ඔන්න අතරමැදි තර්කයක් දාන පුතේ. B නමුත් දැන් අපිට ඕනන්නේ ඔය ඔව්වා නෙමෙයිනේ සමානයි කියන්න නේද? කොහොම කියලා හරියන්නේ නැහනේ. නමුත් BAC කියලා කියන්නේ මොකද්ද? BAC කියලා කියන්නේ මොකද්ද? මේ ලොකු කෝණය කියලා කියන්නේ අපි අර පොඩි දෙන්නගේ එකතුවට කියලා කියනවා. කවුද? BAZ කියන කෝණයයි එකතු කිරීම. අනිත් එක්කෙනා කවුද පුතේ? BAZ උයි. අනිත් එක්කෙනා කවුද? CA. ලියන්නයි මයික් එක ඔන් කරන්නයි දෙකක් කරන්න බෑ නේද පුතේ? CA Z.
CAZ කෝණය නේද? right. BA පැහැදිලි නේද පුතේ? නමුත් BAC කියලා කියන්නේ පුතේ මේකයි එකතුවට. ඒකයි ඔය ලිව්වේ. එතකොට අපි ලිව්වනේ පුතේ. දැන් අපි නිගමනය කරලා තියෙනවා පුතේ BAZ කියලා කියන්නේ මොකද්ද? XZP. එහෙම වෙන්න බෑ නේද? මෙයා කවුද? CAZ කියලා කියන්නේ කවුද? YZP. YZP. දැන් මොකද වෙන්නේ? මෙයයි එකතු කිරීම නෙමේ තියෙන්නේ දැන්. ඒ කියන්නේ පුතේ XZY. අපිට උත්තරය ඇවිල්ලා. XZY. ඔන්න දැන් මේක හරි. බව පෙන්වුවා. මධ්‍යලක්ෂ ප්‍රමේය තමයි අපි පාවිච්චි කරේ පුතේ. හරි. දැන් ඉතින් සර් මාර වැඩේ නෙවෙන්නේ දැන් මේ වැඩම 3ක් කරන්න එපාය. මේ කරපු වැඩම 3ක් කරන්න එපාය. ඇයි ඉතින් මේක ලිව්වට පස්සේ මේකත් ලියන්න තියෙනවා තව මේකත් ලියන්න තියෙනවා අපි අත් කැඩේ කියලා කියයි ළමයි. මේ පියවරවල ඔක්කොම ලියන්න එහෙම නෑ පුතේ. අපි එතකොට තියෙන වචනයක් පුතේ. ඔන්න වචනයක් අපි තියෙනවා මොකද්ද? එලෙසම කියලා. මේ ජ්‍යාමිතිය හරි ලේසි කියන්නේ ඒකයි. එකම ක්‍රියාදාමයම නම් කරන්නේ ඒක කිරීම අත්‍යවශ්‍ය නෑ ආයේ. කරාට කමන්නේ අත්‍යවශ්‍ය නෑ. එලෙසම පුතේ අපිට පෙන්වන්න පුළුවන් ACB කියන කෝණයයි ACB සමාන වෙනවා ZY X හා අනිත් එක්කෙනක් දෙනවා. කවුද අනිත් එක්කෙනා? CBA. CBA සමානයි YXZ බව පෙන්විය හැක. එච්චරයි. ඔන්න මේක හරි වැදගත් කතන්දරයක්. එකම වගේ හැබැයි වෙනස් එකිනෙකට වෙනස් ඒවා නම් බෑ. දැන් මෙන්න මේ ක්‍රියාදාමයේම තමයි පුතේ අනිත් හැම තැනටමත් ගෙනියන්න මේ මත්‍යා කරලා. ඒතකොට මේකයි. එහෙනම් එකම වැඩේනේ තියෙන්නේ. ඒතකොට අන්න ඒ වගේ ඒවා අපි නැවත නැවත ලියන්නේ නැහැ. ඒතකොට අපි පාවිච්චි කරන වචනය මොකද්ද? එලෙසම ACB සමානයි මෙයාව ඒ වගේම CBA සමානයි මෙයා බව පෙන්විය හැක කියලා අපි කියනවා නිකන් ලොක්කෝ වගේ නේද? එහෙම කියනවනේ සමහර අය නේද? ඒක පුළුවන් කියලා. හොඳයි. right අපිට ඊළඟට කියනවා ABC ත්‍රිකෝණයේ පරිමිතිය XYZ ත්‍රිකෝණයේ පරිමිතියෙන් දෙගුණයක් බව පෙන්වන්න කියලා කියනවා. right ඒකට ලෑස්ති වෙමු පුතේ. දැන් පුතේ මධ්‍යලක්ෂ ප්‍රමේය හොඳට මතක තියාගන්න. මධ්‍යලක්ෂ ප්‍රමේයේ ප්‍රවේශ දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රමාණාත්මක පාදවල දිග. අනිත් එක තමයි පුතේ සමාන්තරතාවය. සමාන්තරතාවය පාවිච්චි වෙන්නේ කෝණවලට. සමාන්තරතාවයේ අනිත් අර මධ්‍යලක්ෂ ප්‍රමේයේ කාරණා දෙකක් තියෙනවා පුතේ. එකක් පාදවල දිග. අර මේකෙන් හරි අඩක් වෙනවා කියන එක. අනිත් එක තමයි රේඛාවේ සමාන්තරතාවයෙන් එන්නේ කෝණවල කෝණ සමානතාවයට යන්නේ. අනුරූප කෝණ අපිට ගෙනියන්න පුළුවන්. මේ කෝණය 40යි නම් මේ කෝණයත් 40යි. දැන් මෙතන ඒක තමයි අපි කරේ නේද? ඒ ප්‍රවේශ දෙක මතක තියාගන්න. කෝණවලට ගියොත් මධ්‍යලක්ෂ ප්‍රමේයයෙන් සමාන්තරතාවයෙන් යන්න ඕනේ. ඊළඟට පාදවල දිග හරි අඩ ගන්න නම් ඒ අනිත් පැත්තෙන් යන්න ඕනේ. අන් ඒක. දැන් මේ ගැටලුවේ පුතේ අංශ දෙකම තියෙනවා. එකක් සමාන්තරතාවයෙන් යන්න තියෙන එක අනිත් එක අර හරි අඩක් වෙනවා කියන කතන්දරේ. ප්‍රමාණාත්මකව. ඒක අපි කියන මේක ප්‍රමාණාත්මකව මේක ගුණාත්මකව සමාන්තරතාවයේ ගුණයක් හොඳයි. අපි එහෙනම් දෙවෙනි ගැටලුවට යන්න දෙයක් නැහැ. ඔය තියෙන්නේ නේද? හරි මහ ලොකු දුරක් කට්ටිය බලන්න නැති යනවා කියනකොට කොහේ හරි. හරි ABC ත්‍රිකෝණයේ පරිමිතිය XYZ ත්‍රිකෝණයේ පරිමිතියම දෙගුණයක් බව පෙන්වන්න. කියන්න පුළුවන් නේද පුතේ ඔයාලට? කොහොමද කියන්නේ? කොහොමද කියන්නේ? කියමු බලන්න.
මොකද්ද ABC පරිමිතිය කියන්නේ මොකද්ද ABC ත්‍රිකෝණයේ කියන්නේ ABC ත්‍රිකෝණයේ පරිමිතිය කොහොමද හොයන්නේ කට්ටිය නැද්ද කතා කරන්නේ කාගේ එකතුවද පුතේ කියන්නේ ඒ නැද්ද කට්ටිය නෑ නේද පරිමිතිය කොහොමද හොයන්නේ පුතේ ABC ත්‍රිකෝණයේ පරිමිතිය කියන්න AB වලයි BC වලයි AC වලයි දිග එකතු කරලා එකතු ලියන්න එහෙනම් හොඳ ළමයි වගේ AB එකතු කිරීම BC එකතු කිරීම AC ලිව්වා නේද? හරි. ඒ වගේම ඔයාලා දන්නවා දැන් මේවට දානවා අරවා. එතකොට අපි ලියනවා AB කියලා කියන්නේ මධ්‍ය ලක්ෂණ ප්‍රමේය අනුව නිගමනය කරනවා. AB සමාන වෙනවා පුතේ. AB සමාන වෙනවා. දැන් AB සමාන වෙනවා. දැන් මේක මේකෙන් අඩක් කිව්වත් එකයි AB කියන්නේ මේ වාගේ දෙගුණයක් කිව්වත් එකයි නේද? එහෙනම් AB සමානයි මොකද්ද පුතේ? 2xz. 2xz. මධ්‍ය ලක්ෂණ ප්‍රමේය අපි එකටම ලියමු මධ්‍ය ලක්ෂණ ප්‍රමේය කියලා තුනම ලියන්න එපේ. BC කියලා කියන්නේ එතකොට පුතේ දැන් පැහැදිලි ඇති. BC කියලා කියන්නේ 2xy. හරියටම හරි. 2xy. ඒ වගේම හොඳ ළමයි වගේ කියන්නකො එහෙනම් AC කියන්නේ 2xy. 2xy. බොහොම හොඳයි. මම අර එකට ලියන්නේ නැතුව මේකට අපි සංගල වරහනක් දාලා මේ තුනම නිගමනය කරේ පුතේ මධ්‍ය ලක්ෂණ ප්‍රමේය අනුව. මධ්‍ය ලක්ෂණ ප්‍රමේය අනුව. දැන් එහෙනම් අපිට ලියන්න පුළුවන් මේ AB තියෙන දැනට පුටුවේ මේවා දාගෙන යනවා. එහෙනම් ABC ත්‍රිකෝණය ලියන්න නැවත මම ලියන්නේ මේක ලියන්න ABC ත්‍රිකෝණය එම නිසා ABC ත්‍රිකෝණයේ පරිමිතිය නැවත සංස්කරණය කරලා ලියනවා. AB වෙනුවට දානවා පුතේ මොකද්ද? 2xz. දැන් ඔයාලට ඔළුවට එනවා ඇති. මම ලියන්න ඕනෙත් නැහැ. එහෙමනේ නේද? අපිට අර පාර දැක්කහම ඉස්සෙල්ලා පාර ටිකක් අපහැදිලි වුණාම නිකන් කේන්ද්‍රික ගා ඉන්නවා. පාර දැක්කහම ඉතින් දුවනවා. ආය කවුරුවත් දිහා බලාගෙන ඉන්න ඕනේ නැහැ නේද? හරි. BC කියන්නේ 2xy. එකතු කිරීම 2xzy. ඕකේ දෙක පොදුයි නේද පුතේ? එළියට ගන්න වහාම ක්‍රියාත්මක වෙන පරිදි. xz එකතු කිරීම xy එකතු කිරීම zy. හරි. දැන් එතකොට පුතේ 2යි මෙන්න මේ කියන්නේ පුතේ කාගේ පරිමිතියද? xyz ත්‍රිකෝණයේ පරිමිතිය. ඔක තමයි අපිට පෙන්වන්න තියෙන්නේ. xyz ත්‍රිකෝණයේ පරිමිතිය. කියන්න. හරි. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් පුතේ අනුමේයක් ඔය විදිහට සාධනය කරලා පෙන්න ගන්න අපිට තියෙන ගැටලු හදන්න පුළුවන්. මේවට අපි කියන අනුමේයන් කියලා. ඔයාලගේ අභ්‍යාසයේ තව තියෙනවා ගැටලු හදලා බලන්න. දැන් මේකේ ලියලා තියෙනවා මම ප්ලෑනින් කරපේකම මෙහෙම කරලා තියෙනවා. ඔයාලට ඕන නම් එහෙම හදන්න පුළුවන්.
හරි. හරි නේද පුතේ? අපි ඊළඟට යන්නේද? හරි සර්. හරි. හොඳයි. ඔන්න තව ගැටලුවක් තියෙනවා පුතේ. ඔන්න තව ගැටලුවක් තියෙනවා. අපි ගැටලු තමයි මේකේ හොඳට බලන්න ඕනේ පුතේ. ඇහැ තමයි හදා ගන්න ඕනේ හොඳට. ඇහැ හුරු කරගෙන යන්න. ඒතර ගෙදරින් තනියෙන් ගැටලු පුතේ දවසකට ගැටලුවක් හදුවොත් ජ්‍යාමිති ගැටලුවක් හුඟක් හොඳයි ඔයාලා. ජ්‍යාමිති ගැටලුවක් හදන්න. ගැටලුවක් දෙකක් හදන්න ඕන. එතකොට තමයි හොඳට හුරු වෙන්නේ. නිතර පාවිච්චි කරන්න ඕන. හුඟක් අර ළමයි ඈඩ් කරනෝනේ සමහර වෙලාවට නේද මේක අමාරුයි කියා. එහෙම එපා ලං කරගන්න චුට්ටක් බලන්න. හොඳයි අපි බලමු මේක. රූපයේ දැක්කන PQR ත්‍රිකෝණයේ මේ තියෙන ත්‍රිකෝණේ නේද? හරි. ඇහැනේ නේද? PQR කියන ත්‍රිකෝණයේ QPR කෝණයේ සමච්ඡේදකය. මේක සමච්ඡේදනය වෙනවා මෙන්න මේ රේඛාව මගින්. QR පාදය සමච්ඡේදකයට සමච්ඡේදකය කියලා කියන්නේ PS එකට නේද? සමච්ඡේදකය කියලා කියන්නේ දෙකට බෙදනවා. මෙයා දෙකට බෙදනවා. එතකොට තමයි SCD හමුවන්නේ PS කියන රේඛාව ලම්බක වෙනවා QR වන පරිදි. මේ පෙන්නලා තියෙන්නේ නේද? ඒක ලකුණු කරලා තියෙනවා. සමච්ඡේදකය තමයි පෙන්නලා නැත්තේ. මේකයි සමානයි. මෙන්න මේ කෝණ දෙක සමානයි. සමච්ඡේදකය කියන එක වචනයෙන් තියෙන්නේ පුතේ රූප සටහනේ නෑ. ඒක අපි සටහන් කරගන්න ඕනේ. හරි. QT හි මධ්‍ය ලක්ෂ්‍ය QT වල මධ්‍ය ලක්ෂ්‍ය F වේ. ඒකත් මේකේ වාක්‍යය තිබුණාට මෙතන සටහන් වෙලා නැහැ. QT කියන රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය F. මේ F කියන්නේ මධ්‍ය ලක්ෂ්‍යය. මේකේ ලකුණු කරලා නැහැ. FS කියන රේඛාව FS කියන මෙන්න මේ රේඛාව සමාන්තරයි TR කියලා පෙන්වන්න ඕනේ පුතේ. මෙන්න මේක බව පෙන්වන්න ඕනේ. හොඳයි. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය අනුව තමයි අපි මේක වැඩේ කරන්න ඕනේ නේද? හරි. ඉතින් බොහෝ වෙලාවට මේ ත්‍රිකෝණයක මේ වාගේ තැනක මධ්‍ය ලක්ෂයක් මෙතන තියෙනවා. ඉතින් මේ අපිට ගෙස් කරනවා අනුමාන කරනවා පුතේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය තමයි මෙතන යෙදෙන්නේ කියලා. හරි. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. ඇඳගත්තද රූප සටහන? ඔව් කියන්න ඕනේ නැත්නම් මම. හරිද? දැන් පුතේ අපි අර කියපු ටික ලකුණු කරමු නේද කෝකට? මෙන්න මේ කෝණයයි සමානයි. ඊට පස්සේ මෙන්න මේ රේඛාවයි සමානයි කියලා අපි මේ අපිට දීලා තියෙනවා. හරි? අපි ඔන්න ඕක ලියදමු. මේකයි මොන් ඔහොම දාමු ඈ. එතකොට මේ රේඛා කෑලි දෙක සමානයි. ඊට පස්සේ ඔය තොරතුරු ලකුණු කරගත්තා. දැන් පුතේ අපි පෙන්නුවොත් හරි මොකද්ද මේ S කියන එක මධ්‍ය ලක්ෂ්‍ය ඔන්න සැලසුම ගහනවා කියන්නේ ඕකට තමයි. මේ S කියන්නේ දැන් අපිට මෙතෙන්ට යන්න ඕනේ. මේ රේඛාවයි සමාන්තරයි කියලා කියන්න ඕනේ. එතකොට පුතේ මේ රේඛාවයි සමාන්තර වෙන්න නම් මේක මධ්‍ය ලක්ෂ්‍ය නම් මේකත් මධ්‍ය ලක්ෂ්‍ය වුණොත් තමයි මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය අනුව මේ දෙක සමාන්තරයි කියලා අපිට නිගමනය කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි කල්ලාතුව පුතේ ඔන්න සැලසුම හදා ගන්නවා. මෙන්න මේ S කියන්නේ QR වල මධ්‍ය ලක්ෂ්‍ය කියලා පෙන්න ගන්නයි අපිට ඕනන්නේ. පැහැදිලිද වැඩේ? ඔව්ද නැද්ද? ඔව් සර්. ඔව් සර්. හරියටම හරි. good. අන්න එහෙම තමයි ඉන්න ඕනේ. වෙඩිල්ල වගේ තියෙන්න ඕනේ. එහෙනම් දැන් අපේ හිතේ තියෙන්නේ මේ මෙතෙන්ද ඒකට අවශ්‍ය දේ අපි දැන් හදා ගන්න ඕනේ. අපි හදා ගන්න ඕනේ. මොකද දැන් එහෙනම් මේක මධ්‍ය ලක්ෂ්‍ය ඒක හදන්න නම් පුතේ මේ පාදය කියන්නේ කවුද? මේ පාදය කියන්නේ කවුද කියන එක අපිට ප්‍රශ්නයක්. හැබැයි අපිට ප්‍රශ්නයක් වුණාට රූප සටහනට ප්‍රශ්නයක් නෙමෙයි. මේ පාදය කියන්නේ මේ ත්‍රිකෝණයේ පාදයක්. මේ පාදය කියලා කියන්නේ මේ ත්‍රිකෝණයේ පාදයක්. එහෙනම් දරුවනේ අපිට පුළුවන් වෙන්න ඕන මෙන්න මේ දෙපැත්තේ තියෙන ත්‍රිකෝණ දෙක අංග සම කරලා පෙන්නුවොත් අපිට පුළුවන් වෙනවා මේ ත්‍රිකෝණ දෙක මේ කියන්නේ මේ පාද දෙක සමානයි කියලා පෙන්වන්න. එහෙම වෙනවනේ මේ කෝණයට මේ කෝණය සමානයි. මේ මැද පාදය පොදු පාදය. මේක අංශක 90නේ. එහෙනම් අනිවාර්යයෙන් මේකත් අංශක 90යි. සරල රේඛාවක් මත පිටිපද්ද කෝණ 180නේ. එහෙනම් මේ අංශක 90 නිසා මේ කෝණ දෙකක් සමානයි. එහෙනම් කෝණ දෙකක් සහ පාදයක් යටතේදී මේ ත්‍රිකෝණ දෙක අංග සමයි.
අංග සම නිසා මොකද වෙන්නේ පුතේ? මෙන්න මේ පාද දෙක සමාන වෙනවා. පැහැදිලිද? හරි. අපි එහෙනම් ඔක ලියාගෙන යමු. හරි ලියමු. සාධනය මේක නිර්මාණයක් නෑ නේද? සාධනය දැන් අපි අර සැලසුම තියෙන්න ඕන නේද? සැලසුම තියෙන්න ඕන. එහෙනම් සාධනය ලියනවා. මොකද්ද සාධනය පුතේ? PQS ත්‍රිකෝණය හා අනිත් එක න කවුද පුතේ? PSR කියන ත්‍රිකෝණවල ලියනවා ඉතින් QPS කෝණය සමාන වෙනවා RPS ට දත්තය. එහෙම නැත්නම් අර සමච්ඡේදකය එහෙම නැත්නම් ඒක ලිව්වත් කමන්නේ දත්තයක් කියලා. අපි දත්තයන්නේ PQR QPR වල සමච්ඡේදකයනේ නේද QR? ඒක දත්තයක්. හොඳයි. ඊට පස්සේ ආයෙ ලියන පුතේ මෙන්න මේ කෝණ දෙක. මොකද්ද මේ කෝණ දෙක සමානයිනේ. අංශක 90ක් නිසා සමානයි. අපි ලියමු ඒක PSQ කෝණයේ අගය PSQ කියන කෝණයේ අගය සමාන වෙනවා මේකට සමාන වෙනවා PSR ට. හේතුව මොකද්ද? අංශක 90ක්. අංශක 90යි. PS කියන පාදය සමාන වෙනවා PS පොදු පාදය. හරි පොදු පාදය. එහෙනම් අපිට පුළුවන් එම නිසා මොකක්ද වෙන්නේ පුතේ? PQS කියන ත්‍රිකෝණය අංග සමයි කාටද? PSR ට. මොකක්ද අවස්ථාව පුතේ? කෝණ පාද. කෝණ පාද අවස්ථාව යටතේදී අංග සමයි. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන බැවින් ලියන්න. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන බැවින් මොකද වෙන්නේ පුතේ? QS කියන පාදය අරක ලියන්න. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන බැවින් QS පාදය සමාන වෙනවා SR වේ. QS පාදය සමාන වෙනවා SR ට වෙනවා. දැන් පුතේ අපේ ඉලක්කය පැහැදිලි. එහෙනම් මේ තියෙන්නේ මධ්‍ය ලක්ෂ්‍ය, මේ තියෙන්නේත් මධ්‍ය ලක්ෂ්‍ය. එතකොට මෙන්න මේ ත්‍රිකෝණයේ මධ්‍ය ලක්ෂ්‍යයා කරන රේඛාව තුන්වෙනි පාදයට සමාන්තර වෙනවා. ඒ කියන්නේ FS සමාන්තර වෙනවා TR. එහෙනම් අපි ලියනවා එම නිසා FS සමාන්තරයි කාටද? TR ට. හැබැයි ලියන්න ඕන පුතේ මොකද්ද? මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය අනුව. කෙටියෙන් ලියමු ලා ප්‍රමේය. එතකොට අපිට ඒක පැහැදිලි. තේරුණා නේද පුතේ වැඩේ? ඔව් සර්. හරි. අපි ඊළඟ ගානට යම් පුතේ. තව ගැටලු හදන එක තමයි හරි වටින්නේ මේකේ. මෙන්න මේ රූප සටහන බලන්න. මම මේකට ඔයාලට උපක්‍රමය කියලා දෙනවා පුතේ. මට මේක අද හවස හදලා මට මේ ගාන විතරක් හදලා මට ෆොටෝ එකක් ගහලා එවන්න ඕන හැමෝම. මං කියලා දෙනවා හදන හැටි චුට්ටක් බලා ගන්න පුතේ. රූපේ දී ඇති තොරතුරු අනුව PM පාදයේ ලම්බකයි LN බව පෙන්වන්න. මේකටයි ලම්බක බව පෙන්වන්න. PM පාදය මේ රේඛා මෙතන අංශක 90යි කියලා පෙන්වන්න ඕනේ. මෙතන අංශක 90යි කියලා පෙන්වන්න ඕනේ. හරි. ඔයාලා කරන්න තියෙන්නේ පුතේ දැන් මේක මෙතනනේ අංශක 90යි කියලා පෙන්වන්න ඕනන්නේ. එතකොට පුතේ මෙතන අංශක 90යි කියලා පෙන්වන්න
මෙන්න මේ චූටි ත්‍රිකෝණය ගැන අපි නොදනි. අපි දන්නේ මේ ලොක්කා ගැන විතරයි. මේ ලොක්කා ගැන විතරයි අපි දන්නේ. ඇයි අපි ලොක්කා ගැන දන්නවා කියලා කියන්නේ? ඔය ළමයි. ඒ දන්නවා කියලා කියන්නේ පුතේ ඔයාලට පේනවද? මේ පාදයයි මෙන්න මේ PR පාදයයි මොකද වෙන්නේ? PQ පාදයයි PR පාදයයි මොකද වෙන්නේ පුතේ? මොකද වෙන්නේ? රූප සරණයේ තොරතුරු අනුව කියන්නේ. සමානයි. මෙයයි කියන්නේ කෑලි දෙකයිනේ. මෙයයි සමයි. ඒ කියන්නේ මේ දැන් මෙයාට මෙයා සමානයි, මෙයාට මෙයා සමානයි කියන්නේ මෙයාට මෙයා සමානයි කියන එකනේ නේද? හරි. එහෙනම් මේ පාද දෙක සමානයි. එතකොට පුතේ මේ පාදයයි මොකද වෙන්නේ පුතේ? ඒත් සමානයි. දත්තේ. එතකොට මේ පාදේ මොකද වෙන්නේ දෙකටම? පොදු පාදේ. එහෙනම් අපිට නිගමනය කරන්න පුළුවන් පුතේ මෙන්න මේ ත්‍රිකෝණයයි මොන ත්‍රිකෝණ වෙනවද? අංග සම වෙනවා. මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. අංග සම වෙන ත්‍රිකෝණවල අනුරූප අංග සමාන බැවින් අපි නිගමනය කරනවා පුතේ මෙන්න මේ අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන බැවින් මෙන්න මේ කෝණයයි සමානයි. හැබැයි සමාන වෙනවා වගේම මේ කෝණ දෙකේම එකතු අංශක 180යිනේ. එහෙනම් මේ එකක අගය කීයද? 90යි. මේක එකක අගය අංශක 90යි කියලා අපි නිගමනය කරනවා. මේ එකක අගය අංශක 90යි කියලා. ඔන්න මේ ලොක්කා ගැන දන්න නිසා අපි මේක ලම්බකයි කියලා අපි තීරණය කළා. දැන් පුතේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය යොදන්නේ මෙන්න මේකෙන්ද. කොහොමද මධ්‍ය ලක්ෂ ප්‍රමේය යොදන්නේ? පුතේ මේ L හා N කියලා කියන්නේ මධ්‍ය ලක්ෂනේ. මෙන්න මේ රේඛාව මධ්‍ය ලක්ෂ ප්‍රමේය අනුව මේ රේඛාවට සමාන්තර වෙනවා. මේ රේඛාවට සමාන්තර වෙනවා. සමාන්තර වෙනවා කියන්නේ පුතේ මේ කෝණයයි මොකද වෙන්නේ? කතා කරන්නේ. සමාන වෙන මොකක් යටතේද සමාන වෙන්නේ? මොන කෝණද මේවා? අනුරූප කෝණ. අනුරූප කෝණ සමාන වෙනවා. ඒ කියන්නේ මේක 90 නම් මේකත් 90නේ නේද? 90යි. ඒ කියන්නේ පුතේ මේ PM කියන රේඛාව LNට ලම්බක වෙනවා. ඔන්න ඔය විදිහට සැලසුම තියෙන්න ඕන. මෙතෙන්ට යන්න සැලසුම තියෙන්න ඕනේ. ඊට පස්සේ සැලසුම අනුව තමයි අර මම කියලා දුන්න විදිහට යන්න. හරි. ඔන්න දැන් ඊළඟට අපි ඔය ඔතෙන් එනකම් පුතේ අපි කතා කරේ මධ්‍ය ලක්ෂ ප්‍රමේයම තමයි කතා කරේ. දැන් වෙන මොනවද අපි කතා කරේ නෑ. මධ්‍ය ලක්ෂ ප්‍රමේයම තමයි කතා කරේ දිගට. මොකද්ද මධ්‍ය ලක්ෂ ප්‍රමේයන් කියන්නේ? ත්‍රිකෝණයක එකමත් එක රටක වාගේ ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ මතකයිනේ දැන් චිත්‍රය වගේ මැවෙන්න ඕනේ. පාද දෙක මධ්‍ය ලක්ෂය ආකරණ රේඛාව ඉතිරි පාදයට සමාන්තර හා එයින් හරි අඩක් වේ. ඒක තමයි මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ඔන්න බලන්නකො මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය ලියා ගන්න පුතේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය. ඔක අනිත් පැත්ත ඈ. බලමු මොකද්ද ඔය අනිත් පැත්ත කියන්නේ? විලෝමය කියන්නේ අනිත් පැත්ත. ප්‍රමේයයේ අනිත් පැත්ත. ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂ හරහා තවත් පාදයකට සමාන්තරව අඳින රේඛාවෙන් ඉතිරි පාදය සමච්ඡේදනය වේ. හරි ලියාගත්තනේ පුතේ? හරි අපි බලමු ඔක රූප සටහනකින්. ඔන්න ත්‍රිකෝණය තියෙනවා. දැන් මේකේ තියෙන්නේ ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂය. අපි තෝරගමු එක් පාදයක මධ්‍ය ලක්ෂය. ඔන්න එක් පාදයක මධ්‍ය ලක්ෂය තෝරගත්තා. D. එක් පාදයක මධ්‍ය ලක්ෂය හරහා මෙන්න මේ මධ්‍ය ලක්ෂය හරහා පුතේ තවත් පාදයකට සමාන්තරව අඳින්න ඕන රේඛාවක්. දැන් තවත් ඉස්සෙල්ලා යන්නේ මධ්‍ය ලක්ෂය යා කරවුවා. දැන් කරන්නේ එක් පාදයක මධ්‍ය ලක්ෂය හරහා මෙහෙම රේඛාවක් අඳින්න ඕන තවත් පාදයකට සමාන්තරව. ඒකයි කතන්දරේ. මෙන්න මෙහෙම මේ පාදයට සමාන්තරව තමයි අඳින්නේ මම. එකයි විලෝමයෙන්. ඉස්සෙල්ලා අපි යන්නේ ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය කරන රේඛාව මේකට සමාන්තරව. දැන් අපි කරන්නේ පුතේ ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂය හරහා රේඛාවක් අඳිනවා අනිත් රේඛාවට සමාන්තරව. මෙන්න මෙහෙම ඇඳහම දැන් ඉතිරි පාදයට වෙන දේ තමයි මේකෙන් කියන්නේ. ඉතිරි පාදය සමච්ඡේදනය වේ. මෙන්න මේ පාදය දෙකට බෙදෙනවා. මේක දෙකට බෙදෙනවා. ඒක තමයි කියන්නේ. ඊනම් අපි කියන්නේ AE සමාන වෙනවලු EC ට. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය හොඳට තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ විදිහට.
එතකොට හරි ලේසි ගැටලුව. ප්‍රමේය මොකද්ද විලෝමය මොකද්ද කියලා වෙන් වශයෙන් දැනගෙන ඉන්න ඕන. එක් එක් අවස්ථාවේදී යොදලා ගැටලු හදා ගන්නයි තියෙන්නේ අපිට දැන්. හරි. හරි. මම නැවත පෙන්නන්නම්. ඔන්න ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂ්‍ය ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂ්‍ය හරහා රේඛාවක් අඳින්න ඕන. හරහා රේඛාවක් අඳින්නේ තවත් පාදයකට සමාන්තරව. දැන් මේ පැත්තට අඳින්න පුළුවන්. එහෙනම් මේ පැත්තට අඳිනවා නම් මේ රේඛාවට සමාන්තරව අඳින්න ඕන. එහෙම ඇඳහම ඉතිරි පාදයට වෙන දේ තමයි පුතේ විලෝමයෙන් කියන්නේ. ඉතිරි පාදය කියලා කියන්නේ මේ AC ට පුතේ මොකද වෙන්නේ? දෙකට බෙදෙනවා කියලායි ඔය කියන්නේ. හරි ඊනම් AE සමාන වෙනවා EC වෙනවා. right. ඉතින් මේ ප්‍රමේය සාධනය කරන්න ඔයාලට නැහැ වාසනාවට වගේ නේද? හරි. ඉතින් දැන් තියෙන පුතේ මේක පාවිච්චි කරලා ගැටලු ටිකක් හදන්න තමයි අපිට තියෙන්නේ. හරිද? අපි බලමු මේකේ ගැටලු මොනවද තියෙන්නේ කියලා. සටහන් කරගත්තද ඉවරද? ඔව්. right. හොඳයි. ඔන්න ගැටලු ටිකක් තියෙනවා. මහා ලොකු දෙයක් නෙමෙයි මේකේ ඈ. හරි. මේ බලන්න හොඳ ළමයි වගේ. මෙන්න පළවෙනි ත්‍රිකෝණේ තියෙනවා මධ්‍ය ලක්ෂ්‍ය තියෙනවා රේඛාවක් ඇඳලා තියෙනවා මේ L හරහා මේ පාදයට සමාන්තරව ඇඳලා තියෙන්නේ. එහෙනම් මේ රේඛාව මොකද වෙන්නේ? දෙකට බෙදෙනවා. එහෙනම් මේක 3යි නම් x වලගේ කීයද පුතේ? 3යි. සෙන්ටිමීටර 3යි. ඔන්න ඕක තමයි තියෙන්නේ මේකේ. මේ බලන්න ඊළඟ ත්‍රිකෝණය බලන්න හොඳ ළමයි වගේ. ඇලවුණාට අර එහෙම බය වෙන්න එපා. ත්‍රිකෝණය තියෙනවා 6යි 6යි කිව්වට ඒ කියන්නේ x කියන්නේ මේකේ මධ්‍ය ලක්ෂ්‍ය කියලා තේරුම් ගන්න ඕන නේද? මධ්‍ය ලක්ෂ්‍ය. ඊට පුතේ මේ පාදයයි සමාන්තරයි. එහෙනම් මේක මොකද වෙන්නේ? දෙකට බෙදෙනවා. එහෙනම් x වලගේ කීයද පුතේ? 5යි. සෙන්ටිමීටර 5යි. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමය. හැබැයි මේක ලස්සනම කතන්දරේ පුතේ. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය මොකද්ද? දැන් නිගමනයේ හේතු ලියන්න එපා ඔයාලා. ඒ හේතු ලියනකොට හරියට ලියන්න ඕනේ. ඒකට තමයි අපි ලකුණු දෙන්නේ. දැන් උත්තරේට ලකුණු දෙනවා. අපි හේතුවත් අපි ලියන්න වෙන වෙලාවට ලියන්න ඕනේ. දැන් විශේෂයෙන් පළවෙනි ප්‍රශ්න පත්‍රේ නම් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හේතුව ලිවීම අවශ්‍ය නැහැ. දැන් දෙවෙනි ප්‍රශ්න පත්‍රේ නම් පුතේ අනිවාර්යයෙන්ම හේතුව ලියන්න ඕනේ වරහන් ඇතුලේ. හොඳයි. ඊට පස්සේ මේකේ. දැන් මේ බලන්න. මේකේ මේ මොකන්ද මේ කතන්දරේ? මේක 4යි තියෙනවා පුතේ. මේ කෝණයයි සමානයි කියලා දෙනවා. මොකටද මේ කෝණයයි සමානයි කියලා දීලා තියෙන්නේ? BC සමානයි DE බව පෙන්වන. සමාන්තර බව. සමාන්තරයි. බොහොම හොඳයි. පොඩ වචන වැරදුනේ නේද? BC සමාන්තරයි පුතේ DE. මොකද මේ ඒකාන්තර කෝණ සමාන අනුරූප කෝණ සමාන වුණාම මේ රේඛා දෙක මොකද වෙන්නේ? සමාන්තර වෙනවා. මේ රේඛා දෙක සමාන්තර. එහෙනම් මධ්‍ය ලක්ෂ්‍ය හරහා සමාන්තර වෙනදාම මේ රේඛාව සමච්ඡේදන වෙනවා. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමය. එහෙනම් මේ x ලගේ කීයද සෙන්ටිමීටර 3යි. 3යි. හරි සරලයි පුතේ මේ ප්‍රමේය. හරි බලන්නකෝ ආසයි මේ වගේ මේ ගැටලු හදන්න. හොඳයි. මෙන් බලන්නකෝ AC පාදයේහි මධ්‍ය ලක්ෂ්‍ය P වෙනවලු. හරි. එතකොට BC සමානයි සෙන්ටිමීටර 12යිලු. මේ පාදයේ සෙන්ටිමීටර 12යිලු. AB පාදයේ දිග සෙන්ටිමීටර 15යිලු. මෙන්න මේකේ 15 අපි ලියා ගමු නේද? ලියන්න ඕනේ නැහැ වගේ මට බෑ ලේසි මේක. කමක් නැහැ ඔයාලට පැහැදිලි වෙන්න. මේ ටික 15යි BC පාදයේ දිග 12යි. BC පාදයේ දිග 12යි. PQ සමාන්තරයි CB දීලා තියෙනවනේ නේද? ඒක ලකුණු කරන්න ඕනේ. QB දිග කොච්චරද කියලා අහනවා. QB මෙන්න මේ 7.5. හරි. ඒතකොට ඔයාලා තේරුම් ගත්තටක් ගාලා මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයේ විලෝමය අනුව මේ පාදයෙන් මේ පාදයෙන් සමාන්තරයි. එහෙනම් මේක සමච්ඡේදන වෙනවා. එහෙනම් 15 දෙකට බෙදුනාම කීයද පුතේ? 7.5යි. ටක් ගාලා කියනවනේ. සෙන්ටිමීටර 7.5යි. ඊළඟට අහනවා PQ දිග මෙන්න මේ දිග කොච්චරද කියලා අහනවා. 6යි. සෙන්ටිමීටර 6යි. මේ සෙන්ටිමීටර 6යි කිව්වේ මොන ප්‍රමේය අනුවද? මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. දැන් එතකොට මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමයේ පාවිච්චි කරාට පස්සේ පුතේ මේකයි සමානයි කියලා ඔයාලා නිගමනය කරා. ඊට පස්සේ ප්‍රමේය පාවිච්චි කරන්න පුළුවන්. එතන ඊට පස්සේ ඕකේ. එහෙනම් මධ්‍ය ලක්ෂ්‍ය කරන රේඛාව සමාන්තර වෙලා තියෙනවා. ඉතින් හරි අඩක් වෙනවා කියන එක අපි මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය අනුව තමයි මේක ගත්තේ. මේක විලෝමයේ අනුව මේක ප්‍රමේය අනුව. අන්න දෙක හොඳට තේරුම් ගන්න හොඳ ගැටලුවක් ඕක. හරි. තව ගැටලුවක් තියෙනවා පුතේ. මේක අපි හැදුවා නේද? 12යි මේක හැදුවානේ. මේක හැදුවා.
දැන් තුන්වෙනි ගැටලුව හදමු පුතේ. තුන්වෙනි ගැටලුව හදමු. උත්සාහ නැද ගන්න. මධ්‍යලක්ෂ L1 අතර LM සමාන්තරයි BC, MN සමාන්තරයි AB ද වෙනවා. එනම් AB සමානයි සෙන්ටිමීටර 10යි. මේක 10යි. ඊළඟට AM කියලා කියන්නේ සෙන්ටිමීටර 7යිලු. සෙන්ටිමීටර 7යි. BC කියලා කියන්නේ සෙන්ටිමීටර 12යිලු. සෙන්ටිමීටර 12ක්ද නම් MC දිග කියලා කියන්නේ පුතේ මේ දිග. හොයන්න ඕනේ ඉස්සෙල්ලා. MC දිග කීයද පුතේ? 3.5 MC දිග ඈ AM දිග තමයි 7. AM දිග 7යි. MC දිග කීයද? 7 සෙන්ටිමීටර. MC දිග 7යි. MC දිග 7යි. මේක 7යි ඈ. මේක සෙන්ටිමීටර 7යි. මොකක්ද මේකට මේ නිගමනයේට මොන ප්‍රමේයද පාවිච්චි කරේ පුතේ? විලෝමයේද ප්‍රමේයද? විලෝමය. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ පුතේ ඈ විලෝමය. විලෝමය කියලා කියන්නේ ත්‍රිකෝණයක පාදයක මධ්‍යලක්ෂ හරහා තවත් පාදයකට සමාන්තර වඳිනු ලබන රේඛාව මගින් ඉතිරි පාදයේ සමච්ඡේදනය වෙනවා. මේක දෙකට බෙදෙනවා. මේක 7යි නම් මේකත් 7යි. හොඳයි. ඊළඟට ඔයාලගෙන් කියනවා මෙන්න මේ BNML කියන චතුරස්‍රයේ පරිමිතිය සොයන්න කියලා කියනවා. මෙන්න මේ චතුරස්‍රයේ පරිමිතිය හොයන්න කියලා කියනවා. හරි. දැන් මේක මධ්‍යලක්ෂ නම් පුතේ මධ්‍යලක්ෂ ප්‍රමේයයන් මේ දැන් n කියලා කියන්නේ n කියලා කියන්නේත් මොකක්ද එතකොට? n කියලා කියන්නේ මොකක්ද පුතේ? කතා කරන්නේ මධ්‍යලක්ෂයක් වෙනවා. ඇයි මේ මධ්‍යලක්ෂයක් වෙන්නේ පුතේ? විලෝමය යනවා. දැන් මේකේ මධ්‍යලක්ෂ හරහා තමයි මේකට සමාන්තරව තමයි මේ රේඛ. එහෙනම් මෙන්න මේ තියෙන n කියලා කියන්නේ මේකේ මධ්‍යලක්ෂ නේද? හරි. එහෙනම් මධ්‍යලක්ෂ නම් මේක මධ්‍යලක්ෂ ප්‍රමේය අනුව විලෝමය අනුව තමයි මධ්‍යලක්ෂය කියලා අපි නිගමනය කරන්නේ. ඊට පස්සේ පුතේ මධ්‍යලක්ෂ ප්‍රමේය අනුව මෙන්න මේ පාදයේ දිග කීයද? MN පාදයේ දිග 5 සෙන්ටිමීටර. සෙන්ටිමීටර 5යි. right. මේක 5යි. ඒකත් ගොඩ දැම්මා. එහෙනම් හොඳ ළමයි වගේ කියන්නකො මේ BN පාදයේ දිග කොච්චරද කියලා? 6 සෙන්ටිමීටර. 6යි සෙන්ටිමීටර. very good. හරි. අනිත් ඒවා හොයන්න ඕනේ නැහැ පුතේ. මේක දැන් සමාන්තර රාශියක්නේ. සමාන්තර රාශියක්නේ. මේකයි එකතු කරනවා. 6යි 5යි කීයද පුතේ? 11යි. 11යි. එහෙනම් කීයද මේ චතුරස්‍රයේ දිග? 22යි. සෙන්ටිමීටර 22යි. සෙන්ටිමීටර 22යි. සිම්පල්. හොඳයි. හරි. අපි මේකත් හදලා නවතිමු නේද? මේක ඔයාලට මම යෝජනා කරන්නම් හදලා එවන්න කියලා. හොඳයි නේද? ඔයාලා පුතේ මේක මට හදලා එවන්න ඕන. මම මේකට ඔයාලට සැලසුම ගහලා දෙන්නම්. සැලසුම ගහලා දෙන්නම්. දැන් අනුමේයක් හදනකොට අපි සැලසුමක් හදා ගන්න ඕනේ නේද? දැන් අපිට කියනවා මේකේ රූපේ PQ හි මධ්‍යලක්ෂය PQ වල මධ්‍යලක්ෂය T වෙනවලු. හරි. ඊළඟට PT හි මධ්‍යලක්ෂය PT වල මධ්‍යලක්ෂය S ද වෙනවා. මේක මේ දෙකම මධ්‍යලක්ෂය. එතකොට මේ තේරෙනවනේ? හරි. S හා T හරහා QRට සමාන්තරව තමයි රේඛා ඇඳලා තියෙන්නේ. V සහ U වෙනවා. මේවා එතකොට වෙනවා. පළවෙනිම තියෙන පුතේ PV සමානයි PV කියලා කියන්නේ පුතේ මෙන්න මේ රේඛා කෑල්ලේ දිග සම්පූර්ණ රේඛාවෙන් 4න් එකයි කියලා පෙන්වන්න ඕන ඔයාලා. මම ඔයාලට කියලා දෙනවා චුට්ටක් කියලා දෙන්නම්. මධ්‍යලක්ෂය T කියලා තියෙනවනේ. මධ්‍යලක්ෂය T කියලා තියෙනවනේ. මධ්‍යලක්ෂය T කියලා දුන්න ගමන් මොකද වෙන්නේ? මධ්‍යලක්ෂ T කියලා දුන්න ගමන් මේ T හරහා මේ රේඛාවට සමාන්තරව අඳිනු ලබන රේඛාව මගින් මෙන්න මේ U කියන්නේ මධ්‍යලක්ෂ වෙනවා. ඒ කියන්නේ මේ PR සමච්ඡේදනය වෙනවා. මේ U කියන්නේ මධ්‍යලක්ෂ වෙනවා. මධ්‍යලක්ෂ වෙනවා. ඔන්න එකක් අපි නිගමනය කරනවා. හරිද? ඊට පස්සේ පුතේ මෙන්න මේ චූටි එකට අපි කියනවා චූටි එකට යනවා. චූටි එකට යනවා. අපි ඊළඟට පාද අතර සම්බන්ධ මේ චූටි ත්‍රිකෝණයට යනවා. චූටි ත්‍රිකෝණයේ පුතේ චූටි ත්‍රිකෝණයේ මේ PT වල මධ්‍යලක්ෂණ S PT වල මධ්‍යලක්ෂ S. එහෙනම් S හරහා
මේ පාදයට සමාන්තරව අඳිනු ලබන රේඛාව මගින් මෙන්න මේ PU පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය තමයි V කියලා කියන්නේ. එහෙනම් අපිට ඕනනේ PV නේ. PV කියලා කියන්නේ පුතේ PU වලින් කීයෙන් පංගුවක්ද? දෙකෙන් පංගුවක් කියලා කියනවා. නමුත් අපි ඉස්සෙල්ලා පෙන්නවා PU කියලා කියන්නේ PR වලින් දෙකෙන් පංගුවක්. එම නිසා අපිට කියන්න පුළුවන් PV කියලා කියන්නේ PU තියෙන තැනට PR වලින් දෙකෙන් පංගුවක් දැම්මහම 4න් 1යි PR කියලා අපිට උත්තරේ එනවා. පැහැදිලිද? ඔව් සර්. right. මට ඔක තර්ක කරලා ලස්සනට ලියලා පෙන්නන්න ඕන. සැලසුම මං කියලා දුන්නේ ඔය. හරිද? ඔයාලගේ අදහස් මට ඕන. හරි. දැන් මං කියන එක ඔයාලගේ ඔළුවටත් එන්න එපායි පුතේ. ඒකයි මම මෙහෙම ඔයාලට බරක් දෙන්නේ. හොඳයි. ඊළඟට තියෙනවා SV ට QR සොයන්න. SV ට QR සොයන්න. මං ඒක ඔයාලට තර්කේ බාර දෙනවා. සැලසුම හදලා සම්පූර්ණ කරලා මට එවන්න ඕන. SV ට QR මෙන්න මේකට. අර වගේමයි පුතේ. අර වගේම පාර. ඒ පාරෙම යන්න ඔයාලට උත්තරේ හම්බෙයි. ඔය ටික තමයි අපිට අද කතා කරන්න තියෙන්නේ පුතේ.